සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ උඳුවප් මාස පුර 8වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ දෙසැම්බර් මාස 11 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පස්වරු 7 උදා වුණු මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යෙදවීම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 62 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 61ක් පුරාවට අපි චිත්ත කාණ්ඩයට අයත් සිත 89 පිළිබඳවත්, චෛතසික කාණ්ඩයට අයත් චෛතසික 52 පිළිබඳවත්, ඒ වගේම රූප කාණ්ඩයට අයත් රූප 28 පිළිබඳවත් ඉගෙන ගත්තා. එපමණක් නෙමෙයි සංග්‍රහ කාණ්ඩයට අයත් සියලු කාණ්ඩ ටිකත් ඉගෙනගෙන අමාර කළා. ඉන් අනතුරුව අපි තාම වැදගත් පාඩමක් ආරම්භ කළා. ඒ තමයි චිත්ත වීති කාණ්ඩය. ඉතින් මේ චිත්ත වීත කාණ්ඩයේ මූලික කොටස සම්පූර්ණ කරන්නට යෙදුණා. මරණාසන්න චිත්ත වීති සහ ඒ වගේම ධානලාභීන්ට පහළ වෙන චිත්ත වීති පිළිබඳව පමණක් ඉගෙන ගන්නට ඉතුරු වෙලා තිබෙනවා. ඒ පාඩම් ඉදිරියේදී අපි ඉගෙන ගන්නට යෙදෙනවා. ඉන් අනතුරුව පසුගිය සතියේ අපි ආරම්භ කරන්නට යෙදුණ ඊටාම වැදගත් පාඩමක්. ඒ තමයි ලෞතර සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ නමකටම පමණක් විශේෂ වන්නා වූ ඒ බුදුනුවණට පමණක් ගෝචර වන්නා වූ ඒ පුජ්‍යලයන්ට වෙන් කිරීමේ හැකියාව. මේ තුන් ලෝක ධාතුවේ පහළ වෙන සියලු සත්වයන් පුජ්‍යලයන් බෙදා වෙන් කර දැක්වීමේ වර්ග කර දැක්වීමේ හැකියාව ඒ බුදු ප්‍රජානන් වහන්සේගේ ඒ මහා බුදු නුවණට මහා ප්‍රඥාවට ගෝචර වුණු පරිද්දෙන් ඒ වෙන් කර දැක්වූ ආකාරය අපි පසුගිය සතියේදී ඉගෙන ගත්තා. ඉතින් අද දවසේ දෙන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු නුවණේ තියෙන අසිරිය තවත් මනවින් ප්‍රත්‍යක්ෂ කරගන්නට අපේ හිතවල ශක්ති ප්‍රමාණයෙන් දරා ගන්නට තේරුම් ගන්නට යෙදෙන පාඩමක්. ඒ තමයි ඒ පුජ්‍යලයින්ට පහළ වෙන සිත් මොනවාද පහළ නොවන සිත් මොනවාද කියන කාරණේ වෙන් කර ගන්නට. ඉතින් ඊටාම වැදගත් වටිනා පාඩමකටයි අද දවසේදීත් අපි මේ යොමු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අද දවසේදී මේ උතුම් පාඩමට මේ වැඩසටහනට මාර්ගෝපදේශකත්වයේ සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාදිවාසී නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥාන දසනාභිධාන අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේයි. අපේ ගෞරවනීය ආරාධනාව බොහෝමත්ම කරුණා මෛත්‍රී පූර්වකව පිළිගනිමින් මේ සම්බුද්ධ ශාසනයට හිත ඇතිව මෙත ඇතිව ලද දියු සිත් ඇතිවම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මේ ධර්ම විනය විවෘත කර විවරණය කර අනාගත ලෝකයාට දැන ඉගෙන ගැනීමට සුදුසු ගුරුවරයෙක් බවට පත් කරවීමේ අරමුණෙන් මේ ධර්ම විනය සමාජගත කිරීම අවශ්‍යයි කියන කාරණය මනවින් වටහා ගනිමින් බොහෝමත්ම ඕනෑකමින් බොහෝමත්ම කැපවීමෙන් යුක්තව මේ පාඩම් මාලාව සකස් කරමින් අපට පැහැදිලි කර දෙන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගන්නට සියලෝම දෙනා මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමිතබ්බා සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හොතු නිබ්බාන පච්චේ හොතු සුපත්තේවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුළින් මේ ත්‍රිපිටක ධර්මයත් විශේෂයෙන් අභිධර්ම පාඩමත් ඒ වගේම pāli භාෂාවත් ඉගෙන කියා ගැනීමට ලෝකයේ පුරා රටවල් ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකික පිරිස අද දවසේදීත් Zoom යෙදවීම ඔස්සේ සහසම්බන්ධ වී සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් මීළඟ අභිධර්ම පාඩම ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට
පාද නමස්කාර පූර්වකව සියලුම දෙනා වෙනුවෙන් ආරාධනා කර සිටිනවා ස්වාමීනි. අවසරයි ස්වාමීනි. හොඳයි. හොඳයි මුලින්ම අපි කවුරුත් නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් එක් වැඩසටහනක් සම්පූර්ණ කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි පෙර දවසේ පෙර වැඩසටහනේදී අපි පුද්ගල බෙහෙදය කියන පාඩමට අදාළ මේ පෘථග්ජන පුජ්‍යලයෝ සහ ආර්ය පුජ්‍යලයෝ බෙදා වෙන් කර හඳුනාගත්තා. ඒ පාඩමේම අද තවත් කොටසක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. පුජ්‍යලයන්ට ලැබෙන සිත් කියන මේ අනුමාතෘකාව යටතේ තියෙන කොටස. හොඳයි අපි මුලින්ම පාඩම කියවලා ඊට පස්සේ පැහැදිලි කරගමු. අවසරයි ස්වාමීනි. පූජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් සම්පාදනය කරන්නට යෙදුණු අභිධර්ම මාර්ගය නම් මහා ග්‍රන්ථ රත්නෙහි 145 වැනි පිටුවෙහි යෙදෙන පුජ්‍යලයින්ට ලැබෙන සිත් පාඩමයි මේ. පුජ්‍යලයින්ට ලැබෙන සිත්. ද්විහේතුකයන්ට හා අහේතුකයන්ට ක්‍රියා ජවන හා අර්පණා ජවන නොලැබේ. සුගති අහේතුකයාට හා ද්විහේතුකයාට ඥාන සංප්‍රයුක්ත මහා විපාකද නොලැබේ. දුර්ගති අහේතුකයාට ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත මහා විපාක 8ම නොලැබේ. ත්‍රිහේතුකයන්ගෙන් රහතුන්ට කුසල ජවනයෝ නොලැබෙති. ශෛක්ෂයන්ට හා පෘථග්ජනයන්ට ක්‍රියා ජවනයෝ නොලැබෙති. ශෛක්ෂයන්ට දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිත් හා විචිකිච්ඡා සහගත සිද්ද නොලැබේ. අනාගාමීන්ට ද්වේෂමූල සිත් දෙකද නොලැබේ. ලෝකෝත්තර ජවන ඒ මාර්ගස්ත පලස්ත පුජ්‍යලයන්ට පමණක් ලැබේ. කියන ලද කරුණු අනුව ඒ පුජ්‍යලයාට ලැබෙන සම්පූර්ණ සිත් ගණන සොයාගත යුතුය. මහග්ගත විපාක 9 හැර ඉතිරි සිත් 80 වීති සිත්ය. මහග්ගත විපාක ద్వාර මුක්ත බැවින් වීති සිත් නොවේ. ඒ පුජ්‍යලයන්ට ලැබෙන වීති සිත් ගණන් මෙසේය. මෙහි දක්වන්නේ ඒ පුජ්‍යලයන්ට ලැබිය හැකි වැඩිම සිත් ගණනය. දුර්ගති අහේතුකයාට සිත් 37යි. සුගති අහේතුකයාට 41යි. ද්විහේතුකයාට 41යි. ත්‍රිහේතුක පෘථග්ජනයාට 54යි. සෝවාන් මාර්ගස්තයාට 1යි. සෝවාන් ඵලස්තයාට 50යි. සකෘදාගාමි මාර්ගස්තයාට 1යි. සකෘදාගාමි ඵලස්තයාට 50යි. අනාගාමි මාර්ගස්තයාට 1යි. අනාගාමි ඵලස්තයාට 48යි. අරහත් මාර්ගස්තයාට 1යි. අරහත් ඵලස්තයාට 44යි. දුර්ගති අහේතුක සිත් 37. අකුසල් සිත් 12. හසිතුප්පාදය හැර අහේතුක සිත් 17. මහා කුසල් 8 යන මේවාය. සුගති අහේතුක සිත් 41. අකුසල් සිත් 12. හසිතුප්පාදය හැර අහේතුක 17. මහා කුසල් 8 ඥාන විප්‍රයුක්ත මහා විපාක 4 යන මේවාය. ද්විහේතුකයාගේ සිතුත් මේවාමය. ත්‍රිහේතුක පෘථග්ජනයාගේ සිත් 54. අකුසල් 12. හසිතුප්පාදය හැර අහේතුක 17. මහා කුසල් 8 මහා විපාක 8 මහග්ගත කුසල් 9 යන මේවාය. මාර්ගස්ත්‍යයන්ගේ සිත් මාර්ග සිත්මය.
සෝවාන් පලස්තයාගේ සිත් 50. ලෝභ මූල දිට්ටි විප්පයුක්ත 4, ද්වේෂ මූල 2, උද්ධච්ච සහගත සිත, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9, සෝවාන් ඵල සිත යන මේවාය. සකෘදාගාමි පලස්තයාගේ සිත් 50. සෝවාන් පලස්තයාගේ සිත් 50න් සෝවාන් ඵලය ඉවත් කොට එය වෙනුවට සකෘදාගාමි ඵලය ඇතුල් කොට ගත යුතුය. අනාගාමි පලස්තයාගේ සිත් 48. දිට්ඨි විප්‍රයුක්ත සිත් 4, උද්ධච්ච සහගත සිත, හසිතුප්පාදය හැර අහේතුක 17, මහා කුසල් 8, මහා විපාක 8, මහග්ගත කුසල් 9, අනාගාමි ඵලසිත යන මේවාය. අරහත් පලස්තයාගේ සිත් 44. අහේතුක 18, මහා විපාක 8, මහා ක්‍රියා 8, මහත්ගත ක්‍රියා 9, අරහත් ඵලසිත යන මේවාය. ධ්‍යාන නොලැබූ සාමාන්‍ය සත්වයන්ගේ වශයෙන් සිත් ගණන් ගැනීමේදී මහග්ගත සිත් හැර සිත් ගණන ගත යුතුය. හොඳයි. පුජ්‍යලයන්ට ලැබෙන සිත් කියන පාඩම. එතකොට අපි එදා ඉගෙන ගත්තා පුජ්‍යලියෝ 12 දෙනෙක් සම්බන්ධයෙන්. මූලිකව පෘථග්ජන පුජ්‍යලියෝ, ඊට පස්සේ ආරි පුජ්‍යලියෝ කියලා දෙකොට්ටාසයයි. ඒ දෙකොට්ටාසය නැවත බෙදෙනවා. එතකොට පුජ්‍යලයන් 12 දෙනෙක් වෙනවා. මෙන්න මේ පුජ්‍යලයන් 12 දෙනාට පහළ වෙන සිත් තමයි, කියන්නේ පහළ වෙන්න පුළුවන් උපරිම සිත් තමයි මේ පාඩමේදී පැහැදිලි කරන්නේ. එතකොට අපි මේ පාඩම පැහැදිලි කරගන්න කලින් අපි මේ පුජ්‍යලයෝ සම්බන්ධයෙන් නැවත මතක් කර ගැනීමක් කරමු රූප සටහන ඔස්සේ. පුජ්‍යලයෝ කවුද කියන එක නැවත මතක් කරගෙනම අපි පැහැදිලි කරගමු පාඩම. පුජ්‍යල ભેදය මූලිකව පෘථග්ජන පුජ්‍යලයෝ, ආරි පුජ්‍යලයෝ කියලා කොටස් දෙකයි. එතකොට ඔක්කොම පෘථග්ජන පුජ්‍යලයෝ 4යි, ආරි පුජ්‍යලයෝ 8යි, සියලු දෙනාම 12යි. පෘථග්ජන පුජ්‍යලයෝ දුර්ගති අහේතුක පුජ්‍යලයා, සුගති අහේතුක විහේතුක පුජ්‍යලයා, විහේතුක පුජ්‍යලයා සහ ත්‍රි හේතුක පුජ්‍යලයා. මේ පුද්ගල ભેදය ඇති වෙන්නේ පෘථග්ජන පුජ්‍යලයන්ගේ ප්‍රතිසන්දි සිතට අනුව, උත්පත්ති සිතට අනුව. දුර්ගති අහේතුක පුජ්‍යලයා උපදින්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිතින්. සුගති අහේතුක පුජ්‍යලයා කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිතින් උපදින්නේ. විහේතුක පුජ්‍යලයා මේ ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් 4න් එකකින් උපදින්නේ. ඊළඟට ත්‍රි හේතුක පුජ්‍යලයෝ. මෙතන තියෙනවා සිත් 13ක්. එතකොට මහා විපාක 4ක් තියෙනවා, ඥාන සම්ප්‍රයුක්ත 4. ඊට පස්සේ රූපාවචර ධ්‍යාන විපාක සිත් 5 තියෙනවා. ඊළඟට අරූපාවචර විපාක සිත් 4. මේ කියන සිත් 13න් එකකින් උපදින පුජ්‍යලයන්ට කියනවා ත්‍රි හේතුක පුජ්‍යලයෝ කියලා. හොඳයි. ඊට පස්සේ ආරි පුජ්‍යලයෝ කවුද කියන එක පැහැදිලි කරනවා. බලන්න, සෝවාන් මාර්ගස්ත පුජ්‍යලයා, සෝවාන් පලස්ත පුජ්‍යලයා, සකෘදාගාමි මාර්ගස්ත පුජ්‍යලයා, සකෘදාගාමි පලස්ත පුජ්‍යලයා, අනාගාමි මාර්ගස්ත පුජ්‍යලයා, අනාගාමි පලස්ත පුජ්‍යලයා, අරිහත් මාර්ගස්ත පුජ්‍යලයා සහ අරිහත් පලස්ත පුජ්‍යලයා. කොට මේ පුජ්‍යලයෝ 8 දෙනා, ආරි පුජ්‍යලයෝ 8 දෙනා බෙදලා දැක්වුවා කොට්ටාස දෙකකට. එතකොට මුල් ආරි පුජ්‍යලයන් 7 දෙනා ශෛක්ෂ පුජ්‍යලයෝ හැටියට, එහෙම නැත්නම් සේක පුජ්‍යලයෝ හැටියට දැක්වුවා. ඊළඟට අවසාන අරිහත් පලස්ත පුජ්‍යලයා අශෛක්ෂ පුජ්‍යලයා හැටියට, නැත්නම් අසේක පුජ්‍යලයා හැටියට දැක්වුවා. ඊට පස්සේ අසඤ්ඤ සත්‍යයේ ඉපදුණු ඒ පුජ්‍යලයා අහේතුක පුජ්‍යලයක් හැටියට දැක්වුවා.
හොඳයි. එතකොට මෙතන පුජ්‍යලයන් 12 දෙනෙක් දක්වලා තියෙනවා. ඒ 12 දෙනාට ලැබෙන සිත් උපරිම ලැබිය හැකි වීති සිත් මේ පාඩමේදී දක්වනවා. අපි පාඩමට යමු වෙමු. පුජ්‍යලයන්ට ලැබෙන සිත්. විහේතුකයන්ට හා අහේතුකයන්ට ක්‍රියාජවන හා අර්පණාජවන නොලබේ. විහේතුකයන්ට හා අහේතුකයන්ට. ඒකට අහේතුක කියනකොට කොටස් දෙකයි. දුගති අහේතුක, සුගති අහේතුක. ඊට පස්සේ ද්විහේතුක පුජ්‍යලයන්ට. මෙන්න මේ කියන පුජ්‍යලයන්ට ක්‍රියාජවන ලැබෙන්නේ නැහැ කියනවා. ඒ වගේම අර්පණා ජවන. ක්‍රියාජවන ලැබෙන්නේ රහතන් වහන්සේට. ක්‍රියා සිත් තියෙනවා 20ක්. ඒ 20න් ක්‍රියා ජවන හැටියට ජවන් කෘත්‍ය කරන සිත් තියෙන්නේ 18යි. හසිතුප්පාදේ මහා ක්‍රියා 8, ඊට පස්සේ රූපාවචර ක්‍රියා 5, අරූපාවචර ක්‍රියා 4. ඒතර මේවා තමයි මේ ක්‍රියා ජවන කියලා කියන්නේ. මේ ජවන විහේතුකයන්ට සහ අහේතුකයන්ට ලැබෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අර්පණා. අර්පණා කියලා කියන්නේ ධ්‍යාන සිත්. ධ්‍යාන සිත් උපදින්නේ නැහැ. එතකොට දැන් මේ මෙතන මේ තියෙන කාරණාවෙන් පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා. විහේතුක පුජ්‍යලයන්ට සහ අහේතුක පුජ්‍යලයන්ට ධ්‍යාන උපදවන්න බෑ. මේ ජීවිතේ ධ්‍යාන උපදවන්න බෑ. එතකොට ක්‍රියාජවන කොහොමත් ඇති වෙන්නේ නැහැ. මොකද රහත් වෙන්නත් බෑ මේ ජීවිතේ. නැත්තම් මාර්ගඵල ලබන්නත් බෑ. මාර්ගඵල සිත් උපදවන්න බෑ. මොකද ඒකට හේතුව තමයි මේ ද්විහේතුක අහේතුක කියන ප්‍රතිසන්දි. නැත්තම් මේ සිත් වලින් ඉපදුණු පිරිසගේ ඒ ප්‍රතිසන්දි සිත බොහොම දුර්වලයි. දැන් අහේතුක පුජ්‍යලයට එකම හේතුවක්වත් නැහැ. සුගති අහේතුක වේවා, දුගති අහේතුක වේවා, මේ අයට හේතු නාමයෙන් හඳුන්වපු එකම හේතුවක්වත් ඒ ප්‍රතිසන්දි සිත්වල යෙදෙන්නේ නැහැ. ද්විහේතුක පුජ්‍යලයට හේතු දෙකයි යෙදෙන්නේ ප්‍රතිසන්දි සිතේ. අලෝභය සහ අද්වේෂය විතරයි. ප්‍රඥාව නැහැ. එතකොට මේ සිත් ප්‍රතිසන්දි සිත් මුලා වුණු සිත් හැටියට සැලකන්නේ. එහෙම නැත්නම් දුර්වල සිත් හැටියට, ප්‍රඥාව නොයදුණු සිත් හැටියට. අන්නේ ප්‍රඥාව නොයදුණු සිත් වලින් ඉපදුණු පිරිසට මේ ජීවිතයේදී ධ්‍යාන හෝ මාර්ගඵල උපදවන්න පුළුවන්කමක් නැහැ. උපදවන්න පුළුවන්කමක් නැහැ. මේ ජීවිතය තුලදී මේ ප්‍රතිසන්දි සිත වෙනස් කරගන්න පුළුවන්කමකුත් නැහැ. හොඳයි. ඊළඟට සුගති අහේතුකයාට හා ද්විහේතුකයාට ඥාන සංප්‍රයුක්ත මහා විපාකද නොලබේ. සුගති අහේතුකයාට හා ද්විහේතුකයාට ඥාන සංප්‍රයුක්ත විපාක ලැබෙන්නේ නැහැ කියනවා. මහා විපාක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඥාන සංප්‍රයුක්ත කාමාවචර නැත්නම් කාම මහා විපාක ඥාන සංප්‍රයුක්ත මහා විපාක 4 තදාරම්මන විදියට පහළ වෙන්නේ නැහැ කියන එක කියන්නේ. චිත්ත වීති වලදී තදාරම්මන විදියට පහළ වෙන්නේ නැහැ. දුර්ගති අහේතුකයාට ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත මහා විපාක 8ම නොලබේ. ඒකට දුර්ගති අහේතුකයා. ඒ කියන්නේ සතර අපාය උපන් සත්‍යයන්ට. ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියන මේ මහා විපාක දෙකොට්ටාසේම තදාරම්මන විදියට පහළ වෙන්නේ නැහැ. චිත්ත වීති වලදී තදාරම්මන විදියට පහළ වෙන්නේ නැහැ. ඊළඟට ත්‍රි හේතුකයන්ගෙන් රහතුන්ට. දැන් ආර්යයන් වහන්සේලා ත්‍රි හේතුකයිනේ. හැබැයි පෘථග්ජන නෙවෙයි. අපි එදා පැහැදිලි කරා ත්‍රි හේතුකයි.
ත්‍රි හේතුක උප්පත්තියක් තිබුණු නිසා තමයි මාර්ගඵල ලැබුවේ. රහතන් වහන්සේ ත්‍රි හේතුකයන් අතරින් රහතුන්ට කුසල අකුසල ජවනය නොලැබේ. රහතන් වහන්සේලාට කුසල් අකුසල් ජවන් පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලා කුසල් අකුසල් ප්‍රහීණය කරලා ඉන්නේ. එනිසා උන්වහන්සේලාට ක්‍රියාසිත තමයි ජවන් විදියට පහළ වෙන්නේ. හොඳයි. ඊට පස්සේ ශෛක්ෂයන්ට ශෛක්ෂයන්ට හා පෘථග්ජනයන්ට ක්‍රියාජවනියෝ නොලබෙති. පෘථග්ජන පුජ්‍යලයන්ට ශෛක්ෂ පුජ්‍යලයන්ට ක්‍රියාජවන ලැබෙන්නේ නැහැ. මොකද ක්‍රියාජවන මේ 18 රහතන් වහන්සේලාට පමණයි පහළ වෙන්නේ. ශෛක්ෂ කියලා කියන්නේ රහත් භාවයෙන් මෙපිට. කියන්නේ අරිහත් පලස්ත පුජ්‍යලයාගේ මෙපිට පිරිස තමයි ශෛක්ෂ පුජ්‍යලයෝ, ආරි පුජ්‍යලයෝ. ඊළඟට ශෛක්ෂයන්ට දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිත් සහ විචිකිච්ඡා සහගත සිතුද නොලබේ. ශෛක්ෂ පුජ්‍යලයන්ට, ආරි පුජ්‍යලයන්ට මේ දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිත් 4ක් විචිකිච්ඡා සහගත සිතක් පහළ වෙන්නේ නැහැ. දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිත කියලා කියන්නේ සිත් කියලා කියන්නේ අර ලෝභ මූල සිත්වල තිබුණ 4ක්. ඒ 4. ඊළඟට අනාගාමීන්ට ද්වේෂ මූල සිත් දෙකද නොලබේ. අනාගාමීන් වහන්සේලාට ද්වේෂ මූල සිත් දෙක ලැබෙන්නේ නැහැ. ඊළඟට ලෝකෝත්තර ජවන ඒ මාර්ගස්ත පලස්ත පුජ්‍යලයන්ට පමණක් ලැබේ. ලෝකෝත්තර ජවන් පහළ වෙන්නේ ඒ මාර්ගස්ත පලස්ත පුජ්‍යලයන්ට පමණයි. ලෝකෝත්තර මාර්ගස්ත නැත්නම් සෝවාන් මාර්ගස්ත පුජ්‍යලයට සෝවාන් මාර්ගසිත ලැබෙනවා. සෝවාන් පලස්ත පුජ්‍යලයට සෝවාන් ඵලසිත ලැබෙනවා. ඒ විදිහට ඒ මාර්ගස්ත පලස්ත පුජ්‍යලයන්ට ඒ ලෝකෝත්තර සිතයි ලැබෙන්නේ. ඊළඟට කියන ලද කරුණු අනුව ඒ පුජ්‍යලයාට ලැබෙන සම්පූර්ණ සිත් ගණන සොයාගත යුතුය. මහත්ගත විපාක නවයේ හැර ඉතිරි සිත් 80 වීති සිත්ය. මහත්ගත විපාක නවයේ හැර ඉතිරි සිත් 80ට කියනවා වීති සිත් කියලා. දැන් පිරිස දන්නවා වීති සිත් කියන්නේ මොනවද කියලා. අපි කතා කරා චිත්ත වීති, මේ චිත්ත වීති වල පහළ වෙන සිත්. එතකොට ඊළඟට මහත්ගත විපාක නවයේ කියලා කියන්නේ රූපාවචර විපාක 5ත් අරූපාවචර විපාක 4ත් කියන මේ 9 වීති විමුක්ත සිත්. ඒ කියන්නේ වීති සිත් හැටියට ගන්නේ නැහැ. ඒකට අපි මුලිනුත් පැහැදිලි කරා මේ ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය සිද්ධ කරන සිත් ద్వාර විමුක්ත සිත් කියලා. ద్వාර විමුක්ත සිත්ම තමයි මෙතන වීති විමුක්ත සිත් බවට පත් වෙන්නේ. ඒකට ඒවා ద్వාරවල පහළ වෙන සිත් හැටියට සලකන්නේ නැහැ. ඒ නිසා මෙතනදී චිත්ත වීති වල පහළ වෙන සිත් හැටියට සලකන්නේ නැහැ. ඒවා වීති විමුක්ත සිත්. එතකොට ඒ පුජ්‍යලයන්ට ලැබෙන වීති සිත් ගණන මෙසේය. එතකොට දැන් ඉදිරියේ දක්වනවා ඒ පුජ්‍යලයන්ට පහළ වෙන වීති සිත්. ඒක හොඳට මතක තියාගන්න. වීති විමුක්ත සිත් නෙවෙයි දක්වන්නේ, වීති සිත් පමණයි. එතකොට දැන් මේ සිත් අතර මේ අපි මෙතන මේ සිත් 89 ක්‍රමයට සිත්වල කෙටි ක්‍රමයෙන් තමයි මේ පුජ්‍යලයන්ට පහළ වෙන සිත් දක්වන්නේ. ඒ ක්‍රමයෙන් තමයි මෙතන අපි ඉදිරියටත් පැහැදිලි කරන්නේ. ඒක මතකයේ තියාගන්න. එතකොට මේ සිත් 89 තුල වීති සිත් තියෙනවා, වීති විමුක්ත සිත් තියෙනවා. ඒ වගේම විතක වීති සිත් බවට පත් වෙනවා, විතක වීති විමුක්ත සිත් බවට පත් වෙන කොටසකුත් තියෙනවා. එතකොට ඒ කොටසත් ඒ විතක වීති සිත් බවටත් විතක වීති විමුක්ත සිත් බවටත් පත් වෙන ඒ සිත් ටිකත්
මේ වීති සිත් හැටියට මෙතෙන්ට අරගෙන තමයි මේ සිත් 80ක් ගැන මෙතන පැහැදිලි කරන්නේ. නමුත් අපි බලමු මේ සිත් 89 වීති සිත් මොනවද? ඒ වගේම වීති විමුක්ත සිත් මොනවද? විතක වීති සිත් සහ විතක වීති විමුක්ත වන සිත් මොනවද කියන එක අපි මුලින්ම පැහැදිලි කරගෙන ඉමු. හොඳයි. අපි රූප සටහනක් ඔස්සේ බලමු. අපිට මේ සිත් 89 කොටස් තුනකට බෙදලා දක්වන්න පුළුවන්. එකක් වීති සිත්. ඊළඟට විතක වීති සිත්, විතක වීති විමුක්ත වන සිත්. ඊළඟට වීති විමුක්ත සිත්. එතකොට වීති සිත් පිරිසිදුවම වීති සිත් 70ක් තියෙනවා. ඒ වගේම විතක වීති සිත් වෙන විතක වීති විමුක්ත වෙන සිත් 10ක් තියෙනවා. ඒ වගේම නිතරම නිරන්තරයෙන්ම වීති විමුක්ත වෙන සිත් 9ක් තියෙනවා. එතකොට විතක වීති සිත් බවටත් පත් වෙනවා. විතක වීති විමුක්ත සිත් බවටත් පත් වෙනවා සිත් 10ක්. එතකොට ඒ සිත් 10න් වීති සිත් බවට පත් වෙන අවස්ථාව සලකලා අන්න ඒ අවස්ථාවේ සිත් 10 වීති සිත් වලට එකතු කරාම ඒකට 70ට එකතු කරපුවාම 80ක් බවට පත් වෙනවා. හොඳයි. අපි බලමු වීති සිත් මොනවද? වීති විමුක්ත සිත් මොනවද? ඒ වගේම විතක වීති සිත්, විතක වීති විමුක්ත වෙන සිත් මොනවද කියන එක. බලන්න මෙතන කාමාවචර සිත් 54 මුලින්ම අකුසල් සිත් 12 තියෙන්නේ. මේ අකුසල් සිත් 12ම වීති සිත්. චිත්ත වීති වල ජවන් කෘත්‍ය සිද්ධ කරමින් පහළ වෙන සිත් මේවා. හොඳයි. ඊළඟට අහේතුක අකුසල විපාක සිත් 7 මෙතන තියෙනවා. එතනදී බලන්න මුල් සිත් 6ම වීති සිත්. නමුත් උපේක්ඛා සහගත සම්තීරණය 19 අංකයේ තියෙන උපේක්ඛා සහගත සම්තීරණය විතක වීති සිත්, විතක වීති විමුක්ත සිත් බවට පත් වෙන සිතක්. මේ සිත පිරිසට මතක ඇති සම්තීර්ණ කෘත්‍යයෙන් සහ තදාරම්මන කෘත්‍ය මේ කෘත්‍ය දෙක සිද්ධ කරන අවස්ථාවේදී වීති සිතක් බවට පත් වෙනවා. චිත්ත වීතිවල සම්තීර්ණ කෘත්‍ය සහ තදාරම්මන කෘත්‍ය සිද්ධ කරන අවස්ථාවේදී වීති සිතක්. නමුත් අහේතුක දුගති අහේතුක පුජ්‍යලයන් උපදින්නෙත් මෙන්න මේ සිතෙන්. ඒ වෙලාවේදී මේ සිත ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරනවා. ඊට පස්සේ ඉපදුනාට පස්සේ භවාංග කෘත්‍ය සිද්ධ කරනවා. ජීවිත අවසානයේදී චුති කෘත්‍ය සිද්ධ කරනවා. ඒකට ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍යයන් සිද්ධ කරන අවස්ථාවේදී මේ සිත මේ වීති විමුක්ත සිතක් හැටියටයි සැලකන්නේ. ඒකට බලන්න විතක අර සම්පීර්ණ තදාරම්මන කෘත්‍යයෙන් වීති සිතක් වෙනවා කෘත්‍ය කරන වෙලාවේදී. ඊළඟට ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍ය කරන අවස්ථාවේදී වීති විමුක්ත සිතක් වෙනවා. හොඳයි. ඊළඟට අහේතුක කුසල විපාක සහ හේතුක ක්‍රියාසිත. එතන තියෙනවා. එතකොට බලන්න මෙතන 20 අංකයේ ඉඳලා 26 අංකයේ දක්වා තියෙන සිත් සියල්ලම වීති සිත්. ඊළඟට 28 ඉඳලා 30 දක්වා තියෙන සිතුත් වීති සිත්. නමුත් 27 අංකයේ තියෙන සිත විතක වීති සිත් සහ විතක වීති විමුක්ත සිත් කියන මේ කාණ්ඩයටයි අයිති වෙන්නේ. උපේක්ඛා සහගත සම්තීරණේ. මේක කුසල විපාක, අහේතුක කුසල විපාක සිතක්. එතකොට මේ සිතින් සම්තීර්ණ සහ තදාරම්මන කියන කෘත්‍ය දෙක සිද්ධ කරන අවස්ථාවේදී මේ සිත වීති සිතක්. මේ සිතෙන් තමයි සුගති අහේතුක පුජ්‍යලයන් උපදින්නේ. අන්න ඒ අවස්ථාවේදී සිතෙන් කරන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය. ඉපදුනාට පස්සේ භවාංග කෘත්‍ය කරනවා. භවයේ අවසානයේ චුති කෘත්‍ය කරනවා. අන්න ඒ අවස්ථාවන් වලදී මේ සිත සලකන්නේ වීති විමුක්ත සිතක් හැටියට.
හොඳයි. ඊළඟට කාමාවචර කුසල් සිත් 8. මේ 8ම වීති සිත්. ඊළඟට සහේතුක කාමාවචර විපාක සිත් 8. මේ සිත් 8 විටක වීති සිත් සහ විටක වීති විමුක්ත සිත් කියන කොටසටයි අයිති වෙන්නේ. එතකොට මේ සිත් 8න් තදාරම්මන කෘත්‍ය සිද්ධ කරන අවස්ථාවේදී මේ සිත් 8 වීති සිත් බවට පත් වෙනවා. ඊළඟට මේ සිත් 8න් ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍ය සිද්ධ කරන අවස්ථාවේදී මේ සිත් වීති විමුක්ත සිත් හැටියටයි සලකන්නේ. එතකොට ද්විහේතුක සහ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ලබා දෙනවා මෙන්න මේ විපාක සිත් 8න්. එතකොට ඒ අවස්ථාවලදී වීති විමුක්ත සිත් හැටියටයි සලකන්නේ. හොඳයි. ඊළඟට කාමාවචර ක්‍රියාසිත සහේතුක කාමාවචර ක්‍රියාසිත මේ 8 නිරන්තරයෙන්ම වීති සිත් ජවන් විදියට පහළ වෙන සිත්. ඊළඟට රූපාවචර සිත්වල බලන්න මුලින්ම රූපාවචර කුසල් සිත් 5 වීති සිත්. ඊළඟට 60 අංකයේ ඉඳලා 64 දක්වා අංකවල තියෙනවා සිත් 5ක්. ඒවා රූපාවචර විපාක සිත් 5. මේ විපාක සිත් 5 නිරන්තරයෙන්ම වීති විමුක්ත සිත්. ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය පමණයි මේ සිත් වලින් සිද්ධ කරන්නේ. වෙන කිසිම කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා නිරන්තරයෙන්ම වීති විමුක්ත සිත්. ඒකට 5ක් තියෙනවා මෙතන. හොඳයි. ඊළඟට රූපාවචර ක්‍රියාසිත 5. මේ සිත් 5 නිරන්තරයෙන්ම වීති සිත්. ජවන් සිත් විදියට පහළ වෙන සිත්. ඊළඟට අරූපාවචර කුසල් සිත් 4 මුලින්ම තියෙනවා 70 වෙනි අංකයේ ඉඳලා 73 දක්වා. ඒ සිත් 4 වීති සිත්. ඊළඟට අරූපාවචර විපාක 4 තියෙනවා. මේ සිත් 4 වීති විමුක්ත සිත් 4ක්. ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍ය තුන පමණයි මේ සිත් වලින් සිද්ධ වෙන්නේ නිරන්තරයෙන්ම. ඒ නිසා මේ 4 වීති විමුක්ත සිත් 4ක්. හොඳයි. ඊළඟට අරූපාවචර ක්‍රියාසිත 4 තියෙනවා. මේ 4ත් නිරන්තරයෙන්ම වීති සිත්. ජවන් කෘත්‍ය සිද්ධ කරන සිත්. ඊට පස්සේ ලෝකෝත්තර සිත් 8. මේ ලෝකෝත්තර සිත් 8 වීති සිත් 8ක්. ජවන කෘත්‍ය සිද්ධ කරන සිත් 8ක්. එතකොට බලන්න පිරිසිදුවම වීති සිත් තියෙනවා ඔක්කොම 70ක්. විටක වීති සිත්, විටක වීති විමුක්ත සිත් තියෙනවා 10ක්. ඒ අර සම්තිර්ණ දෙකත් මහා විපාක 8ක්. ඊට පස්සේ වීති විමුක්ත සිත් තියෙනවා 9ක්. ඒ රූපාවචර විපාක 5ත්, අරූපාවචර විපාක 4ක්. එතකොට මේ වීති සිත් 70ට විටක වීති සිත් සහ විටක වීති විමුක්ත සිත් මේ 10න් අර තදාරම්මන මේ වීති සිත් බවට පත්වෙන අවස්ථාව සලකලා අන්න ඒ අවස්ථාවේ පවතින සිත් 10 70ට එකතු කරාම සිත් 80ක් එනවා. සිත් 80යි. එතකොට මෙන්න මේ 80ට තමයි මෙතන මේ පාඩමේ මහත්ගත විපාක 9 හැර ඉතිරි සිත් 80 වීති සිත්ය කියලා කිව්වේ. වීති සිත් කියලා. එතකොට මෙන්න මේ වීති සිත් 80 පුජ්‍යලයන්ට අපි පුජ්‍යලයන් 12 දෙනෙක් මේ පැහැදිලි කරානේ. අන්නේ පුජ්‍යලයන් 12 දෙනාට මෙන්න මේ කියපු වීති සිත් 80 පහළ වෙන ආකාරය නැත්තම් මේ පුජ්‍යලයන්ට මේ වීති සිතුයි පහළ වෙන්නේ මේ පුජ්‍යලයන්ට මේ වීති සිත් පහළ නොවෙනවා කියන එක මේ පාඩමේදී පැහැදිලි කරනවා. ඒ නිසා මතක තියාගන්න වීති සිත් 80 ඒ පුජ්‍යලයන්ට මේ පහළ වෙන ආකාරය නැත්තම් සුදුසු පරිදි පහළ වෙන්නේ කොහොමද කියන එක ඒ පහළ වෙන සිත් ටික තමයි
ඉදිරියට අපිට මේ පාඩමේදී පැහැදිලි කරන්න. එතකොට නිරන්තරයෙන්ම වීති විමුක්ත සිත් 9 අපි මේ ගණන් එකතු කරනකොට සිත් ගණන් එකතු කරනකොට අපි එකට ඇතුළත් කරගන්නේ නැහැ. සිත් 80 බෙදලා යන ක්‍රමයේ පමණයි වීති සිත් 80 බෙදලා යන ක්‍රමයේ පමණයි අපි මේ ඉදිරියේදී පැහැදිලි කරන්නේ. හොඳයි ඒක මතකයේ තියාගන්න. ඊට පස්සේ පැහැදිලි කරනවා මේ දුර්ගති අහේතුකයාට සිත් 37ක් පහළ වෙනවා කියලා. දුර්ගති අහේතුකයාට සිත් 37යි. සුගති අහේතුකයාට සිත් 41යි. දුර්ගති අහේතුකයාට වීති සිත් 37යි, සුගති අහේතුකයාට වීති සිත් 41යි. ඊළඟට ද්විහේතුකයාට වීති සිත් 41යි. ත්‍රිහේතුක පෘථග්ජනයාට වීති සිත් 54යි. ඊළඟට සෝවාන් මාර්ගස්ත පුජ්‍යලයාට වීති සිත් 1යි. සෝවාන් පලස්ත පුජ්‍යලයාට වීති සිත් 50යි. සකෘදාගාමි මාර්ගස්ත පුජ්‍යලයාට වීති සිත් 1යි. සකෘදාගාමි පලස්ත පුජ්‍යලයාට වීති සිත් 50යි. ඊළඟට අනාගාමි මාර්ගස්තයාට වීති සිත් 1යි. අනාගාමි පලස්තයාට වීති සිත් 48යි. අරහත් මාර්ගස්ත පුජ්‍යලයාට වීති සිත් 1යි. අරිහත් පලස්ත පුජ්‍යලයාට වීති සිත් 44යි. මේ ක්‍රමයෙන් තමයි වීති සිත් මේ පුජ්‍යලයන් අතර බෙදී යන්නේ. එතකොට අපි මුලින්ම බලමු මෙතන දුර්ගති අහේතුක පුජ්‍යලයට වීති සිත් 37ක් ලැබෙනවා කියලා පැහැදිලි කරනවා. වීති සිත් 37ක්. ඒතර දුර්ගති අහේතුක කියලා කියන්නේ සතර අපායට අයිති සත්වයෝ. දුර්ගති අහේතුක කියන පුජ්‍යලයා කියන මේ කාණ්ඩයට අයිති වෙන්නේ සතර අපායට අයිති සත්වයෝ. එතකොට නිරය, ඊට පස්සේ තිරිසන් අපාය, ඊට පස්සේ പ്രേත අපාය, ඊට පස්සේ අසුර අපාය කියලා කොටස් 4යි. සතර අපාය කියලා කියන්නේ මේකට. එතකොට මෙන්න මේ සතර අපායට අයිති සත්වයන්ට පහළ වෙන උපරිම වීති සිත් ප්‍රමාණය 37යි. 37යි පහළ වෙන්නේ. ඒතර තිරිසන් සතුන්ට වේවා, නිරේ ඉපදිලා ඉන්න නිරි සතුන්ට වේවා, ඊට පස්සේ പ്രേත අපායේ ඉන්න പ്രേතයන්ට වේවා, අසුර අපායට අයිති ඒ සත්වයන්ට වේවා, උපරිම වශයෙන් පහළ වෙන්නේ වීති සිත් 37යි. වීති සිත් 37යි. පැහැදිලි කරනවා මෙතන අකුසල් සිත් 12යි, හසිතුප්පාදේ හැර අහේතුක 17, මහා කුසල් 8 යන මේවායි. මෙන්න මේ සිත් ටික තමයි දුගති අහේතුක පුජ්‍යලයාට පහළ වෙන්නේ. නැත්තම් සතර අපාය ඉපදුණු සත්‍යයන්ට පහළ වෙන්නේ. එතකොට සතර අපායට අයිති සියලුම සත්‍යයන්ගේ ප්‍රතිසන්දි සිත අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. මේ සිතින් ඉපදුණු හැම කෙනාම දුගති අහේතුක හැටියටයි සැලකන්නේ. ඒ අයට පහළ වෙන්නේ සිත් 37යි වීති සිත් හැටියට උපරිම. හොඳයි. අපි මේ සිත් බලමු. එකින් එක දුගති අහේතුකයාට ලැබෙන සහ නොලැබෙන වීති සිත්. ඒකට ලැබෙන සිතුත් වෙනම දක්වනවා, නොලැබෙන සිතුත් වෙනම දක්වනවා. අපි බලමු. මුලින්ම අකුසල් සිත් 12. ඒතර මේ අකුසල් සිත් 12ම ලැබෙන සිත්. අකුසල් සිත් 12ම අහේතුක දුර්ගති අහේතුක පුජ්‍යලයන්ට ලැබෙන සිත්. හොඳයි. ඒ නිසා තමයි ඒ ලැබෙන සිත් කියන කොටු ඉස්සරහින් හරි ලකුණ දාලා තියෙන්නේ. ඊළඟට අහේතුක අකුසල විපාක සිත් එතන තියෙනවා 7ක්. මේ 7ම ලැබෙනවා. ඊළඟට අහේතුක කුසල විපාක සිත් සහ හේතුක ක්‍රියා සිත් තියෙනවා. මේ සිත් අතරින් සෝමනස් සහගත හසිතුප්පාදේ හැර ඉතුරු සිත් සියල්ලම ලැබෙනවා. ඉතුරු සිත් සියල්ලම ලැබෙනවා.
හොඳයි. ඒක නොලබෙන සිතකට තියෙන්නේ මෙතන සෝමනස් සහගත හසිතුප්පාද. එතකොට බලන්න අහේතුක සිත් වලින් සිත් සෝමනස් සහගත හසිතුප්පාදේ හැර සිත් 17ක් ලැබෙනවා. ඊළඟට කාමාවචර කුසල් සිත්. කාමාවචර කුසල් සිත් 8ම ලැබෙනවා. බලන්න මේ ලැබෙන සිත් යටතේ කාමාවචර කුසල් සිත් 8ම තියෙනවා. එතකොට මේ කාරණා හොඳට මතකයේ තියාගන්න සතර අපායේ සත්‍යයන්ටත් කාමාවචර කුසල් සිත් 8ම ලැබෙන්න පුළුවන්. ඊළඟට කාමාවචර සහේතුක විපාක සිත් 8 මෙතන තියෙනවා. මෙන්න මේ විපාක සිත් 8 ලැබෙන්නේ නැහැ දුගති අහේතුක සත්‍යයන්ට. නොලැබෙන සිත් 8ද තියෙන්නේ එකයි. එතකොට මහා විපාක එකක්වත් සතර අපායේ ඉන්න සත්‍යයන්ට ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් ලැබෙන්නේ තදාරම්මන හැටියටනේ. ඒ තදාරම්මන හැටියට මේ සිත් 8 ලැබෙන්නේ නැහැ. ඊළඟට සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8 මේ සිත් 8 ලැබෙන්නේ නැහැ. ඊළඟට මහත් ගත සිත්වල රූපාවචර සිත් කුසල් සිත් 5 තියෙනවා විපාක සිත් 5 තියෙනවා. එතකොට කුසල් සිත් 5 ලැබෙන්නේ නැහැ. එතකොට විපාක සිත් 5 ඉදිරියෙන් අපි මේ කහ පාටින් තිත් ලකුණු කරලා තියෙනවා. හරි ලකුණු මේ නොදමා. ඊට හේතුව තමයි මේවා වීති සිත් නෙවෙයි. මේ විපාක සිත් 5 රූපාවචර විපාක සිත් 5 අපි ඉගෙන ගත්තා. මේවා වීති විමුක්ත සිත්. ඒ නිසා අපි මේ ගණන් ගැනීමට මේ සිත් ටික අදාළ කරගන්නේ නැහැ. හොඳයි. ඊළඟට රූපාවචර ක්‍රියාසිත 5 තියෙනවා. මේ 5 ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ අරූපාවචර සිත් මෙතන තියෙනවා කුසල් සිත් 4. 4 මේ 4 ලැබෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා විපාක සිත් 4. මේ විපාක සිත් 4 වීති විමුක්ත සිත්. ඒ නිසා තමයි කහ පාටින් මේ තිත් 4ක් තියලා තියෙන ඉස්සරහින් නොලබෙන සිත් කියන කොටුව යටතේ. එතකොට මේවා අපි මේ සිත් 4 මෙතන ගණන් මේ ගිනීමට එකතු කිරීමට අපි සලකන්නේ නැහැ, ගන්නේ නැහැ. හොඳයි. ඊළඟට ක්‍රියාසිත 4 අරූපාවචර ක්‍රියාසිත 4 ලැබෙන්නේ නැහැ. ඊළඟට ලෝකෝත්තර සිත් 8න් එකක්වත් ලැබෙන්නේ නැහැ. එතකොට දුගති අහේතුක පුජ්‍යලයාට ලැබෙන සිත් ගාන වීති සිත් ගාන 37යි නොලැබෙන වීති සිත් ගාන 43යි. නොලැබෙන වීති සිත් ගාන 43යි. එතකොට ඔක්කොම එකතු කරාම 80ක් එනවා. හොඳයි. එතකොට දැන් පිරිසට සමහරලාවට මුලින් ගැටලුවක් තියෙන්න ඇති මේ තිරිසන් සත්තුන්ට මේ නිරේ ඉන්න සත්තුන්ට කුසල් සිත් පහළ වෙන්න පුළුවන්ද කියලා. අකුසල් සිත් නම් පහළ වෙනවා. ඒක අකුසල් සිත් 12ම දැක්වුවා. පහළ වෙනවා කියලා. අහේතුක සිත් වලත් සෝමනස් සහගත හසිත උපාදේ කියන මේ ක්‍රියාසිත හැර ඉතුරු සිත් 17මත් පහළ වෙනවා. ඒ කියන්නේ අහේතුක සිත්වල තිබුණා මේ අකුසල් විපාක තිබුණා. ඊට පස්සේ කුසල විපාක තිබුණා. මේ සියල්ලම අහේතුකයි. එහෙමනම් සතර අපාය සත්‍යයන්ටත් අහේතුක අකුසල් විපාකත් ලැබෙනවා. ඒ වගේම අහේතුක කුසල් විපාකත් ලැබෙනවා. තිරිසන් සත්තුන්ට එහෙම සමහර වෙලාවට කුසල් විපාක ලැබෙනවා. අහේතුක කුසල් විපාක. ඊට පස්සේ ක්‍රියාසිත්වල අහේතුක මනෝද්වාරා වජ්ජනී සහ පංචද්වාරා වජ්ජනී ලැබෙනවා. ඊට පස්සේ පැහැදිලි කරේ මේ කුසල් සිත් 8. කාමාවචර කුසල් සිත් 8ත් මේ සතර අපාය සත්‍යයන්ට ලැබෙන්න පුළුවන්. හැම සතෙකුටම නෙවෙයි. හැම අවස්ථාවකම නෙවෙයි. ලැබෙන්න පුළුවන්. ඒකයි මේක පැහැදිලි කරන්නේ
දුර්ගති අහේතුකයට ලැබෙන උපරිම වීතිසිත ගාන තමයි දැක්වේ 37ක් හැටියට. එතකොට මේ තිරිසන් සත්තුන්ට ඒකට මේ සතර අපායන් එකක් නෙමේ තිරිසන් අපාය කියන්නේ. මේ තිරිසන් සත්වයන්ටත් මේ කුසාසිත පහළ වෙන්න පුළුවන්. එතකොට මේ කුසාසිත 8 තියෙනවානේ ද්වි හේතුක කුසාසිත 4කුත් ත්‍රි හේතුක කුසාසිත 4කුත්. එතකොට ත්‍රි හේතුක කුසාසිත පහළ වෙන්නත් පුළුවන් ද්වි හේතුක කුසාසිත පහළ වෙන්නත් පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන් එක කතාවක් තියෙනවා. මේ තිරිසන් සත්‍යයකට මේ කුසල් සිත් පහළ වෙන අවස්ථාවක් සම්බන්ධයෙන්. අපි මීට පෙර මතක් කරලා තියෙනවා අර බුදුරජාණන් වහන්සේ ගග්ගරා කියන පොකුණ සමීපයේ බණ කියනකොට පොකුණ හිටපු මැඩියෙක් උන්වහන්සේගේ ඒ කටහඬට ගෞරවය ඇති කරගෙන ඒ ශ්‍රවණය කරමින් හිටියා. ඒ වෙලාවේ කුසාසිත පහළ වුණා කියලා. ඊට පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුණා. මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව. මේ තිරිසන් සත්තුන්ට කුසාසිත සතෙකුට කුසාසිත පහළ වුණු අවස්ථාවක්. ඊට පස්සේ තව කතාවක් තියෙනවා. ඔය මජ්ක්‍ධිම නිකායේ චූල සීහනාද සූත්‍ර විස්තරේ අට කතාවේ. ඒකෙදි පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සමයේ සිදුවුණු කතාවක්. මේ කාලේ බුදුරජාණන් වහන්සේ වේදියක කියන පර්වතයේ ඉන්දසාල කියන ගුහාවේ තමයි උන්වහන්සේ වැඩ වාසය කරන්නේ. ඉතින් මේ කාලේ මේ වැඩ වාසය කරනකොට මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා එක බකමූණෙක්. බකමූණෙක්. උලූක සකුණෝ කියලා පැහැදිලි කරන්නේ බකමූණට. එතකොට භගවති ගාමම් පිණ්ඩාය පවිසන්තේ උපඩ්ඩ මග්ගං අනුගච්ඡති. ඉතින් මේ බකමූණ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනකොට ඉතින් මගක් යනවලු බුදුරජාණන් වහන්සේත් එක්කම. මගක් යනවලු. ගමටම යන්නේ නැහැ. අර කැලිය ප්‍රදේශේ යනවා ඇති. ඊට පස්සේ නික්කමන්තේ උපඩ්ඩ මග්ගම් පච්චුග්ගමනං කරොන්ති. එතකොට බුදුරජාණන් වහන්සේ නැවත මේ වැඩම කරනකොටත් මේ මගකට එනවලු. බුදුරජාණන් වහන්සේ පිළිගන්න. ඉතින් ඊට පස්සේ සෝ ඒක දිවසන් සම්මා සම්බුද්ධන් සායන්න සමී භික්ඛු සංඝ පරිවුතන් නිසින්නම් පබ්බත ඕරුහ්‍ය වන්දිත්වා පක්ඛේ පනාමිත්ත අංජලින් පග්ගහය සීසං හෙට්ටා කත්වා දස බලන් නමස්සමානු අට්ටාසේ. එක දවසක් මේ බකමූණ දකිනවා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩ ඉන්නවා. විරවරාගෙන වැඩ ඉන්නවා දකිනවා. ඒ වෙලාවේදී අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙලා ප්‍රසාදයක් ඇති වෙලා අර ඉන්න තැනින් පර්වතයෙන් පහළට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයා වහන්සේ ඉදිරියේ අර පියාපත් දෙක දෙපැත්තට විහිදුවාගෙන ඔළුව බිමට පාත් කරගෙන මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට වන්දනා කරගෙන ඉන්නවා. වන්දනා කරගෙන ඉන්නවා. භගවා තං ඕලෝකෙත්වා සිතම් පාත්වාකාසි. බුදුරජාණන් වහන්සේ මේක දැකලා මේ සිනහවක් පහළ කරනවා. ඒ වෙලාවේදී ආනන්දත්තේරෝ කෝනුකෝ බන්තේ හේතු කෝ පච්චයෝ සිතස්ස පාතු කම්මායාති පුච්චි. ආනන්තෙරුන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ සිනහ පහළ කරන්න හේතුව මොකක්ද? ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්සානන්ද ඉමං උලූක සකුණං. ආනන්දේනි මේ බකමූණු පක්ෂය දැක්කද? අයං මයිච බික්ඛු සංඝේච චිත්තම් පසාදෙත්වා සත සහස්ස කප්පේ දේවේසුච මනුස්සේසුච සංසරිත්වා. මේ බකමූණු පක්ෂිය මා කෙරෙහි මේ භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන අද මේ සිත පහදවා ගැනීම නිසාම කල්ප ලක්ෂයක් යනකන් දිව්‍ය මනුෂ්‍ය කියන මේ දෙගතියම උපදිනවා කියන. කල්ප ලක්ෂයක් යනකන් දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකවලම ඉපදින්න කියන.
සෝමනස්සෝ නාම පච්චේක බුද්ධෝ භවිස්සති. ඊට පස්සේ සෝමනස්ස නමින් පසේ බුද්ධත්වයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එදා ප්‍රකාශ කළා. එතකොට ඒ දිව්‍ය මනුෂ්‍ය ආදී දෙගති උපදිනකොට තව තවත් පාරමී ධර්මයන් පුරලා පසේ බුද්ධත්වයට පත්වෙනවා කියන අවසානය. එතකොට බලන්න මේ තිරිසන් සතෙකුට කුසාසිත පහළ වුණු අවස්ථාවක්. බකමුණු පක්ෂයට බුද්ධ ප්‍රමුඛ ඒ භික්ෂු සංඝයා කෙරෙහි පැහැදීම ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වුණා. ඉතින් අර පියාපත් දෙක දෙපැත්තට විහිදුවාගෙන හිස බිමට නමාගෙන ඒ තමන්ගේ ක්‍රමයට වන්දනා කරනවා. වන්දනා කරගෙනම ඉන්නවා බොහෝ වෙලාවක්. ඉතින් ඒ වෙලාවේදී මේ කෙරෙන කටයුත්ත වන්දනා කිරීම හොඳයි කියන එක දැනීමක් තිබිලා තියෙනවා. හොඳ දෙයක් කරන්න කියලා. ඒ නිසා ත්‍රි හේතුක කුසාසිත මේ අවස්ථාවේ පහළ වෙන්න ඇති. එතකොට දැන් මේ විදිහට මේ තිරිසන් සත්තුන්ට දැන් අර පාරිලෙයක හස්ති රාජයා පාරිලෙයක ඇතා බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරනවා නේද? ඒ වනයේම හිටියා කැලේම හිටියා තව වඳුරෙක් මීවද ගෙනල්ලා දෙනවා. පළතුරු ගෙනල්ලා දෙනවා බුදුරජාණන් වහන්සේට. එතකොට ඒ සත්තුත් කුසාසිත පහළ කරගත්තා. හැබැයි ඒ සත්තු ඔක්කොම දුගති අහේතුකයි. මේ විදිහට කුසාසිත පහළ වෙන්න පුළුවන්. ඊළඟට දැන් අපි නිරය ගැන හිතුවොත් නිරයේ ඉන්න නිරිසත්වයෝ දැන් අපි අවීචි මහ නිරය ගත්තොත් එක දිගටම පිච්චෙනවා. එක දිගටම ගින්නෙන් පිච්චෙනවා. දැන් මේ වෙලාව වෙනකොටත් අවීචි මහ නිරයේ සත්තු ලක්ෂ කෝටි ගණන් පිච්චි පිච්චි කෑ ගහනවා. එතකොට ඒ සත්තුන්ට කුසාසිතක් ඔය කියන කාමාවචර කුසාසිත පහළ වෙයිද? ඒ වගේම තමයි දැන් කුසල විපාක අහේතුක කුසල විපාකත් පහළ වෙනවනේ. නේද? දුගති අහේතුක සත්‍යයන්ට ඒ කියන්නේ හොඳ රූප දකිනකොට උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය. හොඳ ශබ්ද ඇහෙනකොට උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය. හොඳ ගන්ධයන් ආග්‍රහණය කරනකොට උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණය. හොඳ රසයන් වලදී උපේක්ඛා සහගත ජීවහා විඤ්ඤාණය. හොඳ ස්පර්ශ වලදී සුඛ සහගත කාය විඤ්ඤාණය. එතකොට මේ දැන් තිරිසන් සත්තුන්ට නම් අපි දන්නවා මේ විදිහට හොඳ හොඳ දේවල් ලැබෙනකොට මේ විපාක ලැබෙනවා. විපාක සිත් පහළ වෙනවා. එතකොට නිරේ ඉන්න නිරිසත්තුන්ටත් එහෙම කුසල් සිත් හෝ මේ කුසල විපාක සිත් පහළ වෙයි. මේක පැහැදිලි කරනවා අපේ ධර්මයේ මේ මහා මුගලන් තෙරුන් වහන්සේ මහා මුගලන් ස්වාමීන් වහන්සේ ඔය නිරයටත් සමහරලාට වැඩම කරනවා. උන්වහන්සේ 이르දි බලයෙන් නිරයටත් වැඩම කරනවා. එතකොට පැහැදිලි කරනවා නිරයන් ගන්තවා අත්තුනෝ ඉද්දි බලේන නිරේ සත්තානං අස්සාස ජනනත්තං සීතං අදිට්ඨාය චක්කමත්තං පදුමම් මාපෙත්වා පදුම කන්නිකායන් නිසේදිත්වා ධම්ම කතං කතේති. මේ මහා මුගලන් මහරහතන් වහන්සේ නිරේට වැඩම කරනවලු 이르දි බලයෙන්. වැඩම කරලා නිරේ සත්‍යයන්ට මේ සැනසීමක් ඇති කරලා දෙන්න. ටිකක් නිදහසේ හුස්මවත් ගන්න. මොකද කරන්නේ? සීත අදිෂ්ඨාන කරනවලු සීත වෙන්න සිසිල් වෙන්න මේ නිරේ. සිසිල් වෙන්න අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරලා මේ හරියට අර සාමාන්‍යයෙන් අපි කරත්තයක රෝදයක් වගේ තාම විශාල නෙළුම් මලක් මවලා ඒ නෙළුම් මලේ රේණු උඩ වැඩ ඉඳිමින් නිරේ සත්තුන්ට සමහරලාට බණ කියනවා. බණ කියනවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී බලන්න දැන් මේ බණ කියන අවස්ථාවේදී තෙරුන් වහන්සේ දකින අවස්ථාවේදී කුසාසිත පහළ වෙන්න මේ නිරේ සත්තුන්ට කුසාසිත පහළ වෙන්න පුළුවන්. එතකොට
ඊට පස්සේ පැහැදිලි කරනවා ඒ නිරිසත්තුන්ට විපාක සිත් ඇති වෙන හැටි. තදා තේසන් තේරම් පස්සන්තානං කුසල විපාකං චක්කු විඤ්ඤාණං උප්පජ්ජති. අන්න ඒ තෙරුන් වහන්සේ දකින නිරිසතුන්ට ඒ වෙලාවේදී පහළ වෙන්නේ කුසල විපාක චක්කු විඤ්ඤාණය. උපේක්ඛා සහගත චක්කු විඤ්ඤාණය. මොකද තෙරුන් වහන්සේ දැකීම යහපත් දෙයක්, හොඳ දෙයක්. කුසල විපාක චක්කු විඤ්ඤාණය උපදිනවා. ඊළඟට සද්දං සුනන්තානං සෝත විඤ්ඤාණං. තෙරුන් වහන්සේගේ ඒ ධර්ම දේශනා ශබ්දය, උන්වහන්සේගේ ශබ්දය ඇසීම ඒ අවස්ථාව ඒ පිරිසට කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය පහළ වෙන අවස්ථාව. ඊට පස්සේ චන්දන වනේ දිවා විහාරං නිසේදිත්වා ගතස්ස චීවර ගන්ධ ගහයන කාලේ ගහන විඤ්ඤාණං. ඉතින් මහමුගලන් තෙරුන් මේ මහරහතන් වහන්සේ සදුන් වනේ වැඩ හිටියට පස්සේ දීර්ඝ වේලාවක් අර සඳුන් සුවඳ සිවුරු වලක් තියෙනවා. සඳුන් වනේ හිටපු නිසා සඳුන් සුවඳ සිවුරු වලක් තියෙනවා. ඉතින් උන්වහන්සේ ඊට පස්සේ නිරේට වැඩම කරාට පස්සේ සඳුන් සුවඳ නිරිසත්තුන්ටත් දැනෙනවා. එතකොට අන්න හොඳ ගන්ධයක්, උපේක්ඛා සහගත ගහන විඤ්ඤාණයක් ඇති වෙනවා. ඊට පස්සේ නිරයග්ගින් නිබ්බාපේතුන් දේවං වස්සාපෙත්වා පානීය දාන කාලේ ජීවහා විඤ්ඤාණ. ඒ උන්වහන්සේ නිරය ගිනි මේ ගින්දර නිවන්න සමහරලාට වැස්ස වස්වනවලු. වැසි වස්වලා නිරේ ගින්න නිවලා පැන් බොණ්ඩ පැන් දෙනවලු. මේ වහින වැස්සෙම පැන් බොනවා සත්‍යය. එතකොට ඒ පිරිසට මේ අර කුසල විපාක උපේක්ෂා සහගත ජීවහා විඤ්ඤාණය ඇති වෙනවා කියන්නේ. ඊට පස්සේ මන්ද මන්ද වාත සමුට්ඨාපන කාලේ කාය විඤ්ඤාණ. ඉතින් අර මිරිසත්තුන්ට විටින් විට මේ සීත සුළං ඇති කරනවලු ඇඟේ වදින්න. සීත සුළං ඇති කරනවලු ඉරිදි බලයෙන් මහමුගලන් මහරහතන් වහන්සේ. ඒ වර ශරීරයේ වදිනකොට ඒ පිරිසට සුඛ සහගත කාය විඤ්ඤාණය ඇති වෙනවා කියන්නේ. සුඛ සහගත කාය විඤ්ඤාණය. එතකොට මේ සිත් පහළ වෙනකොට චිත්ත වීතිය ඇති වෙනවනේ. ඒ චිත්ත වීතිය වල අර සම්පටිච්ඡනේ කුසල විපාක ඊළඟට සම්තීරණ මේ සිත් පහළ වෙනවා. හොඳයි. එතකොට මේ කතාවත් මේ ධම්මසංගණී අට කතාවේ පැහැදිලි කරන කතාවක්. එතකොට දැන් පිරිසට පැහැදිලි ඇති නිරයේ ඉන්න නිරිසත්තුන්ටත් කුසල් සිත් පහළ වෙන්න පුළුවන්. වගේම කුසල විපාක සිතුත් අහේතුක විපාක සිතුත් ඇති වෙන්න පුළුවන්. තිරිසන් සත්තුන්ට පහළ වීම ගැන බොහොම ප්‍රකටයි. එතකොට බලන්න මෙන්න මේ ක්‍රමයෙන් තමයි දුර්ගති අහේතුක සත්‍යයන්ට නැත්නම් සතර අපායට අයිති සත්‍යයන්ට මේ සිත් 37 සුදුසු පරිදි පහළ වෙන්නේ. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ සුගති අහේතුක. සුගති අහේතුක සත්‍යයන්ට පහළ වෙන සිත්. එතකොට සුගති අහේතුකයාට සිත් 41ක් පහළ වෙනවා කියලා පැහැදිලි කරනවා. බලන්න අකුසල් 12යි හසිතුප්පාදේ හැර අහේතුක 17යි මහා කුසල් 8යි ඥාන විප්‍රයුක්ත මහා විපාක 4යි යන මේවායි. මේ සුගති අහේතුක කියලා කියන්නේ සුගති ඉපදිලා තියෙන හැබැයි අහේතුක උත්පත්තියක්. උත්පත්ති සිතේ එකම හේතුවක්වත් නැහැ. ඒ කියන්නේ කුසල විපාක අහේතුක උපේක්ඛා සහගත සිතින් උත්පත්ති ලැබූ පිරිස. මේගොල්ලෝ තමයි සුගති අහේතුක. ඒතර මනුෂ්‍ය ලෝකේ නම් උපතින්ම අන්ධ, උපතින්ම බිහිරි, උපතින්ම කතා කරන්න බැරි, ඒ වගේම උමතු වුණු, අංග විකල වුණු,
මන්ද බුද්ධික වුණු මේ පිරිස තමයි තව ඔය පණ්ඩකාදී ඉන්නවා සත්‍යෝ. මේ පිරිස තමයි මනුෂ්‍ය ලෝකයේදී නම් මේ සුගති අහේතුක කියලා කියන්නේ. සුගති අහේතුක කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පිරිසට පහළ වෙන සිත් 41ක් පැහැදිලි කරනවා. අපි බලමු කතරූප සටහනක් ඔස්සේ. සුගති අහේතුකයාට ලැබෙන සහ නොලැබෙන වීති සිත්. වලින් අපි බලමු අකුසල්. එතකොට අකුසල් සිත් 12ම ලැබෙනවා. එතකොට මේවා වීති සිත් මේ 12ම සුගති අහේතුකයාට ලැබෙනවා. ඊළඟට අහේතුක අකුසල විපාක සිත් 7ම ලැබෙනවා. ඊළඟට අහේතුක කුසල විපාක සහ අහේතුක ක්‍රියා සිත් වලින් හසිතුප්පාද සිත හැර ඉතුරු සිත් සියල්ලම ලැබෙනවා. එතකොට අහේතුක සිත්වල සිත් 17ක් ලැබෙනවා හසිතුප්පාදේ හැර. ඊළඟට කාමාවචර කුසල් සිත් 8. කාමාවචර කුසල් සිත් 8ම ලැබෙනවා. ඊළඟට සහේතුක කාමාවචර විපාක සිත් අතරින් ඥාන විප්පයුත්ත විපාක සිත් 4 ලැබෙනවා. බලන්න සෝමනස් සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාක සිත, සෝමනස් සහගත ඥාන විප්පයුත්ත සසංකාරික විපාක සිත. ඊළඟට 45 46 අංක යටතේ උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික විපාක සිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික විපාක සිත. මේ 4 ලැබෙනවා. නමුත් ඥාන සම්ප්‍රයුක්ත විපාක සිත් 4 ලැබෙන්නේ නැහැ. ඒ 4 ඉදිරියෙන් තමයි නොලබෙන සිත් කියන කොටුව යටතේ සිත් 4 ඉදිරියෙන් හරි ලකුණු දාලා තියෙනවා. ඊළඟට තියෙනවා ක්‍රියාසිත. කාමාවචර ක්‍රියාසිත 8 ලැබෙන්නේ නැහැ. ඊළඟට මහත්ගත සිත් යටතේ රූපාවචර කුසල් සිත් 5 තියෙනවා. මේ 5ම ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ රූපාවචර විපාක සිත්නේ අපි ඒවා මෙතනදී සලකන්නේ නැහැ. ඒවා වීති විමුක්ත සිත් නිසා. ඊළඟට රූපාවචර ක්‍රියා සිත් 5 තියෙනවා. ඒ 5 ලැබෙන්නේ නැහැ. ඊළඟට අරූපාවචර කුසල් සිත් 4 ලැබෙන්නේ නැහැ. ඊළඟට අරූපාවචර විපාක 4 තියෙන ඒවා අපි වීති විමුක්ත සිත් නිසා මෙතෙන්ද අපි ඒවා සලකන්නේ නැහැ. ඊළඟට අරූපාවචර ක්‍රියා සිත් 4 තියෙනවා. මේ 4 ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ලෝකෝත්තර සිත් 8 ලැබෙන්නේ නැහැ. එතකොට බලන්න සුගති අහේතුක පුජ්‍යලයට ලැබෙන සිත් ගාන 41යි. නොලැබෙන වීති සිත් ගාන 39යි. එතකොට ලැබෙන වීති සිත් ගාන 41යි, නොලැබෙන වීති සිත් ගාන 39යි. හොඳයි. එතකොට මේ අපි කතා කරේ සුගති අහේතුක පුජ්‍යලයා සම්බන්ධයෙන්. ඒතර සුගති අහේතුකයා කියනකොට අපි මුලිනුත් පැහැදිලි කරා මනුෂ්‍ය ලෝකෙදී නම් මේ උපතින්ම අන්ධ, ඒ වගේම ගොළු බිහිරි, ඊට පස්සේ අංග විකල මන්ද බුද්ධික, ඒ වගේම උමතු පිස්සු හැදුණු අය මේගොල්ලෝ. මේ අනාදි පිරිස. එතකොට දැන් අපි මේ සිත්වලදී අර දුගති අහේතුක පුජ්‍යලයට වඩා වැඩිපුර මේ සුගති අහේතුක පුජ්‍යලයට තිබුණේ සිත් 4යි. ඒ මොනවද? ඥාන විප්‍රයුක්ත මහා විපාක 4. ඥාන විප්‍රයුක්ත මහා විපාක 4. එතකොට මේ 4 මේ සුගති අහේතුක පුජ්‍යලයන්ට සදාරම්මන කෘත්‍යයෙන් පහළ වෙන්න පුළුවන්. සදාරම්මන කෘත්‍යයෙන්. මොකද වීති සිත් හැටියට පහළ වෙනකොට පහළ වෙන්නේ මේ සිත් 4 සදාරම්මන කෘත්‍යයෙන්. සදාරම්මන කෘත්‍යයෙන් පමණයි. ඒතර සදාරම්මන වලදී මේ සිත් 4 ලැබෙන්න පුළුවන් සුගති අහේතුක පුජ්‍යලයන්ට. එතකොට මේ සුගති අහේතුක පුජ්‍යලයෝ කියනකොට උපතින්ම අන්ධ.
එතකොට මේ අන්ධ පුජ්‍යලයට මේ ජීවිතේදී මේ අර චක්කු විඤ්ඤාණ සිත් දෙක නොලබෙන්න පුළුවන්. නමුත් දැන් කන් ඇහෙන්නේ නැති කෙනෙකුට විහිරි කෙනෙකුට නමුත් චක්කු විඤ්ඤාණ සිත් දෙක ලැබෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට සලකලා දැන් විහිරි කෙනාට සෝත විඤ්ඤාණ සිත් දෙක නොලැබෙනවා. ওই විදිහට වෙනස්කම් තියෙන්න පුළුවන් සමස්තයක් වශයෙන් අහේතුක සුගත හේතුක පුජ්‍යලයන්ට ලැබෙන උපරිම සිත් ගාන තමයි 41. එතකොට නමුත් මේ සමහර කාලෙකදී මේ ඔය අන්ධ උපතින්ම අන්ධ පිරිසට උපතින්ම ගොළු පිරිසට මේ රූප දකින්න ශබ්ද අහන්න හැකියාවක් තියෙන බවත් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකෙදී පැහැදිලි කරන්නේ බලන්නේ අවස්ථාව. ඒක සුළු අවස්ථාවක්. ඒක දිගටම නෙවෙයි. මහා පුරිසස්මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා භූමිචාල සූත්‍රයේ විස්තර කරන තැන අට කතාවේ. ඒතර මහා පුරිසස්සෙහි ජාත දිවසේ දස සහස්සී ලෝක ධාතු කම්පි. මහා පුරුෂයන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපදින දවසේ ඉපදුණු දවසේ දස දහසක් ලෝක ධාතු සෙලවුණාලු. තාම මේ බුද්ධත්වයට පත් වෙලත් නැහැ. උපදින මොහොතේ. දස සහස්සි ලෝක ධාතුන්හි දේවතා ඒක චක්කවාලේ සන්නිපතින්සු. දස දහසක් ලෝක ධාතු. නැත්නම් දස දහසක් සක්වල මේ දෙවියෝ එක සක්වලකට රැස් වුණාලු. මේ සක්වලට රැස් වුණා කියනවා. ඊට පස්සේ තන්තිබද්දා වීණා චම්මබද්දා බේරියෝච්ච කේනිච්ච අවාදිතා සයමේව වජ්ජින්සු. ඔය තත් බැඳපු වීණා හම් බැඳපු බෙර මේවා කවුරුත් නාද කරන්නේ නැතුව ඉබේම නාද වුණා. ඉපදුණු දවසේ. ඊට පස්සේ කියනවා රැහන් වල බැඳලා හිටපු උගුල් වල හිර වෙලා හිටපු හිර කරලා හිටපු මේ සත්‍යය හැම නිදහස් වුණාලු. එතන විශේෂයෙන් පැහැදිලි කරන්නේ මනුස්සාන. මිනිස්සු බැඳලා හිටපු මිනිස්සුන්ගේ ඒ බැඳුම් ලිහුණලු. මිනිස්යන්ගේ බැඳුම්. එතකොට තිබුණු සත්‍යයන්ට තිබුණු සියලු රෝග සුව වුණාලු ඒ දවසේ. ඊට පස්සේ පැහැදිලි කරනවා යච්ඡන්දා රූපානි පස්සින්සු. උප්පත්තියේ මන්ද පිරිස එදා රූප දැක්කලු. ඒ කියන්නේ මේ චක්කු ප්‍රසාදේ එදා පහළ වෙලා තියෙනවා. මේ බුදු උපත සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ උපත නිසා. ජච්ච බදිරා සද්දන් සුනින්සු. ඉතින් උප්පත්තියෙම මේ දිහිරි අය එදා ශබ්ද ඇහුවලු. ශබ්ද අහන්න ඉන්නවා ලැබුණලු. පීඨ සප්පී ජව සම්පන්නා හේසු. ඒ කියන්නේ අංග විකලයට මේ අංග විකල බව නැති වුණාලු එදා. ඊට පස්සේ ජාති ජලානම්පි ඒල මෝගානම්පි සති පතිට්ඨාසි. ඔය උමතු අයට පිස්සු හැදුන අයට එදා සිහිය ලැබුණලු. ඉතින් මේ විදියට බොහෝ දේවල් පැහැදිලි කරනවා. ඊට පස්සේ අවීචි මහා නිරේ ගින්දර ගිනි නිවුණා කියනවා එදා. මොහොතකට නිවිලා තියෙනවා. ලෝකාන්තරික නිරේටත් ආලෝකය වැටුණා. ඉතින් මෙන්න මේ වගේ විශේෂ සිදුවීම් රාශියක් මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ උප්පත්තියත් එක්ක සිදු වෙලා තියෙනවා. එදා රූප දැක්කා කියලා කියන්නේ උපතින්ම අන්ධ පිරිස, ශබ්ද ඇහුවා කියන්නේ උපතින්ම දිහිරි පිරිස නේද? එතකොට අර මේ උමතු වෙලා හිටපු මන්ද බුද්ධිකව හිටපු පිස්සු හැදිලා හිටපු මේ පිරිසට සිහිය ලැබුණා කියන්නේ. ඒක කුසාසිත පහළ වෙන්න පුළුවන් අවස්ථාවක්.
එහෙම නැත්නම් අර කුසල විපාක චක්කු විඥාන සෝත විඥාන ආදී පහළ වෙන්න තිබුණු අවස්ථා පහළ වුණු අවස්ථා. හොඳයි. එතකොට මෙන්න මේ වගේ විශේෂ අවස්ථාවක් හැරෙන්න ඒ පිරිසට උපතින් මන්ද ඊට පස්සේ ගොළු බිහිරි අයට ඒ තත්ත්වයෙන් මිදෙන්න බෑ. ඉතින් මේ අපේ බෝධිසත්වයන් වහන්සේගේ උපත සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ උපත නිසා සිදු වුණ දේ. තාම බුදු වෙලත් නැහැ. බුද්ධත්වයට පත් වෙලා නැහැ. තාම සර්වඥ වෙලත් නැහැ. නමුත් ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ උපතෙත් සිදු වුණු දේවල් ගැන හිතනකොට අපිට මොනතරම් ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි නේද? මොනතරම් ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන්. මේ සෝභා ධර්මයේ පවා මොනතරම් වෙනස් වුණාද? කරන්න නොහැකිම දේවල් නොවෙනම දේවල් කීයක් වෙලා තියෙනවා. හොඳයි. එතකොට අපි ඔය කතා කරේ සුගති අහේතුකයාට පහළ වෙන සිත් 41 ගැන. ඊට පස්සේ අපිට තියෙන්නේ ද්විහේතුක පුජ්‍යලයාට පහළ වෙන සිත්. ද්විහේතුකයාගේ සිතුත් මේවාමය කියලා පැහැදිලි කරන අපි බලමු එකක්. ද්විහේතුක කියලා කියන්නේ මහා විපාක ඥාන විප්‍රයුක්ත මහා විපාක හතරෙන් ඉපදුණු සත්‍යය තමයි ද්විහේතුක සත්‍යය. ඒ සත්‍යයන්ට පහළ වෙන සහ නොවන සිත් අපි බලමු වීති සිත්. බලන්න මුලින්ම අකුසල් සිත් සියල්ලම පහළ වෙනවා. ඊළඟට අහේතුක සිත් අකුසල විපාක සිත් හතම පහළ වෙනවා. ඊට පස්සේ අහේතුක කුසල විපාක සහ අහේතුක ක්‍රියා සිත් වලින් සෝමනස් සහගත හසිතුප්පාදේ හැර ඉතුරු සිත් සියල්ලම පහළ වෙනවා. ඊළඟට කාමාවචර කුසල් සිත් 8ම පහළ වෙනවා. ඊළඟට කාමාවචර සහේතුක කාමාවචර විපාක සිත් වලින් ඥාන විප්‍රයුක්ත විපාක සිත් 4 විතරයි පහළ වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ නැහැ. විපාක සිත් පහළ වෙන්නේ නැහැ. ඊළඟට ක්‍රියා සිත් පහළ වෙන්නේ නැහැ. ඊළඟට මහත්ගත සිත් වල රූපාවචර ධ්‍යාන සිත් පහම කුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි විපාක සිත් ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට ක්‍රියා සිත් පහළ වෙන්නේ නැහැ. ඊළඟට අරූපාවචර කුසල් සිත් 4 පහළ වෙන්නේ නැහැ. ඊළඟට ක්‍රියා සිත් අපි ගණන් ගන්න නැහැ මෙතන. ඊළඟට අරූපාවචර ක්‍රියා සිත් පහළ වෙන්නේ නැහැ. ඊළඟට ලෝකෝත්තර සිත් එකක්වත් පහළ වෙන්නේ නැහැ. ඒතර ද්විහේතුක පුඤ්ඤලයාට ලැබෙන සිත් ගාන 41යි නොලැබෙන සිත් ගාන 39යි. 39යි. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ත්‍රිහේතුක පුජ්‍යලයා. ත්‍රිහේතුක පෘථග්ජන පුජ්‍යලයා. ඒකට මෙතන පැහැදිලි කරනවා ත්‍රිහේතුක පෘථග්ජනයාගේ සිත් 54. ත්‍රිහේතුක පෘථග්ජනයාගේ සිත් 54. මේ සිත් 54 අකුසල් සිත් 12යි හසතුප්පාදේ හැර අහේතුක 17යි. ඊට පස්සේ මහා කුසල 8යි මහා විපාක 8යි මහත්ගත 9යි කියන මේ සිත්. අපි බලමු මේ සිත් ටිකක්. ත්‍රිහේතුක පෘථග්ජන. ත්‍රිහේතුක පෘථග්ජනයාට ලැබෙන සහ නොලැබෙන සිත් බලන්න අකුසල් සිත් 12ම. ඒකට ත්‍රිහේතුක පෘථග්ජනයන්ට අකුසල් සියල්ලම පහළ වෙන්න පුළුවන්. ඊළඟට අහේතුක වලින් අකුසල විපාක 7ම ලැබෙනවා. ඊළඟට
අහේතුක කුසල විපාක සහ හේතුක ක්‍රියා සිත් වලින් හසිතුප්පාදේ හැර සියල්ලම ලැබෙනවා. ඊට පස්සේ කාමාවචර කුසල් 8ම ලැබෙනවා. ඊට පස්සේ සහේතුක කාමාවචර විපාක සිත් 8ම ලැබෙනවා. අන මුලින් කියපු දි හේතුක පිරිසටත් ලැබුණේ 4යි. නමුත් මේ ත්‍රි හේතුක පුතග්ජන පිරිසට කාමාවචර විපාක 8ම ලැබෙනවා සහේතුක විපාක. ඊළඟට කාමාවචර සහේතුක ක්‍රියා එකක්වත් ලැබෙන්නේ නැහැ. එක සිතක්වත් ලැබෙන්නේ නැහැ. ඊළඟට මහත්ගත සිත් වලින් මේ රූපාවචර ධ්‍යාන 5 ලැබෙනවා. ඒ ලැබෙන්නේ ධ්‍යාන සිත් නැත්නම් ධ්‍යාන වැඩුවොත් ධ්‍යාන උපදවුවොත් තමයි ලැබෙන්නේ. හොඳයි ඊට පස්සේ විපාක සිත් අපි මෙතනදි සලකන්නේ නැහැ. ඊළඟට රූපාවචර ක්‍රියා සිත් 5 ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අරූපාවචර කුසල් සිත් 4 ලැබෙනවා. ත්‍රි හේතුක ප්‍රත්‍යඥ පුජ්‍යලයට ලැබෙන්න පුළුවන්. මොකද ඒ ධ්‍යාන ඉපදෙවුවොත්. ඊට පස්සේ විපාක සිත් අපි මෙතෙන්ද ගන්නෙ නැහැ. ඊළඟට ක්‍රියා අරූපාවචර ක්‍රියා සිත් 4 පහළ වෙන්නේ නැහැ. ඊළඟට ලෝකෝත්තර සිත් එකක්වත් පහළ වෙන්නේ නැහැ ත්‍රි හේතුක ප්‍රත්‍යඥ පුජ්‍යලයට. එතකොට ලැබෙන සිත් ගාන බලන්න 54යි. සිත් 54ක් ලැබෙනවා වීති සිත් හැටියට ත්‍රි හේතුක ප්‍රත්‍යඥ පුජ්‍යලයන්ට. නොලැබෙන වීති සිත් ගණන 26යි. හොඳයි. එතකොට අර ද්වි හේතුක පුජ්‍යලයන්ට වඩා මේ ත්‍රි හේතුක පුජ්‍යලයට මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක 4ක් ලැබුණා. ඊට පස්සේ මහත්ගත සිත් වලින් රූපාවචර කුසල් සිත් 5 සහ රූපාවචර මේ අරූපාවචර කුසල් සිත් 4 මේ සිත් ලැබුණා. සිත් 54ක් දක්වනවා ත්‍රි හේතුක ප්‍රත්‍යඥ පුජ්‍යලයට. හොඳයි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ ආර්ය පුජ්‍යලයන්ට. ආර්ය පුජ්‍යලයන්ට ලැබෙන නොලැබෙන සිත් මොනවද කියලා පැහැදිලි කරගන්න. අපි ඒ කොටස ආර්ය පුජ්‍යලයන්ට ලැබෙන නොලැබෙන සිත් සම්බන්ධයෙන් ඒ කොටස අපි ඊළඟ වාරයේදී පැහැදිලි කරගමු. අද අපි පෘථග්ජන පුජ්‍යලයන්ට ලැබෙන වීති සිත් සහ නොලැබෙන වීති සිත් පැහැදිලි කරගන්නයි යෙදුනේ. හොඳයි. එතකොට එහෙමනම් අපි අභිධර්ම පාඩම අපි මෙතකින් අද අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පාලි පාඩම අපි බලමු. එදා අපි දුන්නා වර්ණ ගන්න ශබ්ද කිහිපයක් බලමු. වනිතා ශබ්දයේ විදිහට වර්ණ ගන්න ශබ්ද. ගුහා ගුහාව. අන්න ගුහා ගුහා ගුහායෝ ගුහං ගුහා ගුහායෝ ගුහාය ගුහාබි ගුහාහි ගුහාය ගුහානං ගුහාය ගුහාබි ගුහාහි. ඊට පස්සේ ගුහාය ගුහානං ගුහායන් ගුහාය ගුහාසු ගුහාය ගුහාබි ගුහාහි ගුහේ ගුහා ගුහායෝ. ඊට නිද්දා නිදීම. නිද්දා නිද්දා නිද්දායෝ නිද්දා නිද්දා නිද්දායෝ නිද්දාය නිද්දාබි නිද්දාහි නිද්දාය නිද්දානං නිද්දාය නිද්දාබි නිද්දාහි. නිද්දාය නිද්දානං නිද්දායන් නිද්දාය නිද්දාසු නිද්දාය නිද්දාබි නිද්දාහි නිද්දේ නිද්දා නිද්දායෝ. ඊට පස්සේ ජංගා කෙන්ඩය. ජංගා ජංගා ජංගායෝ ජංගන් ජංගා ජංගායෝ ජංගාය ජංගාබි ජංගාහි ජංගාය ජංගානං ජංගාය ජංගාබි ජංගාහි. ජංගාය ජංගානං ජංගායන් ජංගාය ජංගාසු ජංගාය ජංගාබි ජංගාහි ජංගේ ජංගා ජංගායෝ. වාචා වචනය.
वाचा वाचा वाचायो वाचं वाचा वाचायो वाचाय वाचाभि वाचाहि वाचाय वाचानं वाचाय वाचाभि वाचाहि वाचाय वाचानं वाचायं वाचाय वाचासु वाचाय वाचाभि वाचाहि वाचे वाचा वाचायो तुला तरादि तुला तुला तुलायो तुलं तुला तुलायो तुलाय तुलाभि तुलाहि तुलाय तुलानं तुलाय तुलाभि तुलाहि तुलाय तुलानं तुलायं तुलाय तुलासु तुलाय तुलाभि तुलाहि तुले तुला तुलायो ඊට පස්සේ සාකහ අත්ත සාකහ සාකහ සාකහයෝ සාකහං සාකහ සාකහයෝ සාකහය සාකාභි සාකහහි සාකහය සාකහනං සාකහය සාකාභි සාකහහි ළඟට සාකහය සාකහනං සාකහයන් සාකහය සාකහසු සාකහය සාකාභි සාකහහි සාකහෙ සාකහ සාකහයෝ ඊළඟට විසිකහ වීතිය ඒ කියන්නේ මාර්ගයේ නගරවල තියෙනවා වීති වීදි කියලා අපි කියනවා සාමාන්‍යයෙන් වීති කියන්නේ ඒ වීදියටම තමයි විසිකහ විසිකහ විසිකහයෝ විසිකහං විසිකහ විසිකහයෝ විසිකහය විසිකාභි විසිකහහි විසිකහය විසිකහනං විසිකහය විසිකහභි විසිකහහි පස්සේ විසිකහය විසිකහනං විසිකහයන් විසිකහය විසිකහසු විසිකහය විසිකහභි විසිකහහි විසිකහෙ විසිකහ විසිකහයෝ වාලිකා වැලි වාලිකා වාලිකා වාලිකායෝ වාලිකං වාලිකා වාලිකායෝ වාලිකාය වාලිකාභි වාලිකාහි වාලිකාය වාලිකානං වාලිකාය වාලිකාභි වාලිකාහි වාලිකාය වාලිකානං වාලිකායන් වාලිකාය වාලිකාසෝ වාලිකාය වාලිකාභි වාලිකාහි වාලිකේ වාලිකා වාලිකායෝ ඊට වාලුකා කියන්නේත් වැලි වලටමයි වාලුකා වාලුකා වාලුකායෝ වාලුකං වාලුකා වාලුකායෝ වාලුකාය වාලුකාභි වාලුකාහි වාලුකාය වාලුකානං වාලුකාය වාලුකාභි වාලුකාහි වාලුකාය වාලුකානං වාලුකායන් වාලුකාය වාලුකාසු වාලුකාය වාලුකාභි වාලුකාහි වාලුකේ වාලුකා වාලුකායෝ ඊට පස්සේ හොදා බඩගින්න කුදා කුදහ කුදායෝ කුදං කුදහ කුදායෝ කුදාය කුදාභි කුදාහි කුදාය කුදානං කුදාය කුදාභි කුදාහි කුදාය කුදානං කුදායන් කුදාය කුදහසු කුදාය කුදාභි කුදාහි කුදහෙ කුදහ කුදායෝ ලංකා ලක්දිව ලංකා ලංකා ලංකායෝ ලංකන් ලංකා ලංකායෝ ලංකාය ලංකාභි ලංකාහි ලංකාය ලංකානං ලංකාය ලංකාභි ලංකාහි ලංකාය ලංකානං ලංකායන් ලංකාය ලංකාසු ලංකාය ලංකාභි ලංකාහි ලංකේ ලංකා ලංකායෝ ඊට පස්සේ සක්කරා ගල් කැටවලට එහෙම නැත්නම් හකුරු වලටත් කියනවා සක්කරා සක්කරා සක්කරායෝ සක්කරං සක්කරා සක්කරායෝ සක්කරාය සක්කරාභි සක්කරාහි සක්කරාය සක්කරානං සක්කරාය සක්කරාභි සක්කරාහි සක්කරාය සක්කරානං සක්කරායන් සක්කරාය සක්කරාසු සක්කරාය සක්කරාභි සක්කරාහි සක්කරේ සක්කරා සක්කරායෝ මංජුසා පෙට්ටිය මංජුසා මංජුසා මංජුසායෝ මංජුසම් මංජුසා මංජුසායෝ මංජුසාය මංජුසාභි මංජුසාහි මංජුසාය මංජුසානං මංජුසාය මංජුසාභි මංජුසාහි මංජුසාය මංජුසානං මංජුසායන් මංජුසාය මංජුසාසු මංජුසාය මංජුසාභි මංජුසාහි මංජුසේ මංජුසා මංජුසායෝ වලවා වෙළඹ එහෙම නැත්නම් අපි කියන්නේ අශ්ව දෙන කියලා වලවා වලවා වලවායෝ වලවං වලවා වලවායෝ වලවාය වලවාභි වලවාහි වලවාය වලවානං වලවාය වලවාභි වලවාහි වලවාය වලවානං වලවායන් වලවාය වලවාසු වලවාය වලවාභි වලවාහි වලබේ වලවා
පළවායෝ. සිලා ගල. සිලා සිලා සිලායෝ සිලන් සිලා සිලායෝ සිලාය සිලාභි සිලාහි සිලාය සිලානං සිලාය සිලාභි සිලාහි සිලාය සිලානං සිලායන් සිලාය සිලාසු සිලාය සිලාභි සිලාහි සිලේ සිලා සිලායෝ. ගාතහ ගාතහව. ගාතහ ගාතහ ගාතහයෝ ගාතහං ගාතහ ගාතහයෝ ගාතහය ගාතාභි ගාතාහි ගාතහය ගාතහනං ගාතහය ගාතහභි ගාතහහි ගාතහය ගාතහනං ගාතහයන් ගාතහය ගාතහසු ගාතහය ගාතහභි ගාතාහි ගාතෙහි ගාතහ ගාතහයෝ. සුරා මත්පැන්. සුරා සුරා සුරායෝ සුරන් සුරා සුරායෝ සුරාය සුරාභි සුරාහි සුරාය සුරානං සුරාය සුරාභි සුරාහි සුරාය සුරානං සුරායන් සුරාය සුරාසු සුරාය සුරාභි සුරාහි සුරේ සුරා සුරායෝ. හොඳයි. ඊට පස්සේ අද අභ්‍යාසයේ හැටියට පහත දී ඇති ඡේදය සිංහලට නගන්න. එතකොට මේක සිංහලයට පරිවර්තනය කරලා ඊළඟ දවසේ කියන්න ඕනි. අනාථ පිණ්ඩික සෙට්ටිස්ස මිත්තස්ස දානම්. මාතෘකාව. ඒකදා අම්හාකම් බුද්ධෝ භගවා බහෝහි බික්ඛෝහි සද්ධින් සාවත්තියන් අනාථ පිණ්ඩිකස්ස ජේතවනේ ආරාමේ විහෙරති. තේන කොහොපන සමයේන අනාථ පිණ්ඩිකෝ සෙට්ටිහි භගවන්තම් බුද්ධං උපසංකමිත්වා වන්දිත්වා ඒකමන්තං නිසීදී. නිසීදිත්වා අධිවාසේතු භන්තේ ස්වාතනාය මයිහං මිත්තස්ස දානං සද්ධින් බික්ඛු සංඝේන ඉති අභාසි. අධිවාසේසි භගවා තන් දානං තුන්හි භාවේන අතහ කොහෝ අනාථ පිණ්ඩිකෝ සෙට්ටිහි භගවන්තං වන්දිත්වා කිප්පං ඒව තස්ස මිත්තස්ස ගේහං ගන්තුන් ජේතවනම් හා නික්ඛමි නික්ඛමිත්වා රතහෙන ගච්ඡන්තෝ අන්තරාමග්ගේ වනිතායෝච ධාරිකායෝච සෙට්ටිහින් පස්සිත්වා ආගන්ත්වා පුඤ්ඤවා සෙට්ටිහි ත්වං ඉදානි කත්ථ ගච්ඡසි ඉති පුච්චින්සු අහං මයිහම් මිත්තස්ස ගේහං ගච්ඡාමි ඉති සෙට්ටිහි තාසං අභහසි. අත සෙට්ටිහි කස්මා ත්වං තත්ථ ගච්ඡසි ඉති පුච්චින්සු සෙට්ටි සුවේ මයිහම් මිත්තස්ස ගේහේ දානත්තහය බුද්ධෝ භගවා බහෝහි භික්ඛූහි සද්ධින් ආගච්ඡිස්සති තස්මා අහං අපි තත්ථ ගමිස්සාමි ඉති අභහසි. තස්ස කතං සුත්තා සෝමනස්ස ජාතා සෙට්ටි සචේ බුද්ධෝ භගවා බහෝහි භික්ඛූහි සද්ධින් දානත්තහය අම්හාකම් විසිකාය සුවේ ගච්ඡිස්සති තායන් වේලායම් මයන් අපි අම්හාකම් පරිසාය සද්ධින් බුද්ධස්ස භගවතෝ පූජම් පවත්තෙස්සාම ඉති වදින්සු. අත සෙට්ටිහි සාධු සුට්ටු ඉති වත්වා තතෝ නික්ඛමිත්වා සායන් අත්වනෝ මිත්තස්ස ගේහං අගච්ඡෙහි මිත්තෝ අපි මයිහම් මිත්තෝ ආගතෝ ඉති තුට්ටෝ බරිහාය සද්ධින් සෙට්ටිස්ස අභිමුඛං ආගන්ත්වා මාලන් තස්ස ගීවායම් පිලන් දහපෙත්වා මහන්තන් සක්කාරං අකාසි. අත සබ්බේව කතං මයං සුවේ දානං සාධුකං දස්සාමිති සාකච්ඡං කତ୍වා පච්චහ යතහ අනාථ පිණ්ඩිකෝ සෙට්ටිහි වදති තතහ මයං කරෝම ඉති සන්නිට්ඨහනං ගන්ත්වා සබ්බේ ඒව සෝමනස්ස චිත්තා සුවේ පාතෝ ඒව උට්ඨහිස්සාම ඉති සයිතුං ගච්ඡින්සු. අනාථ පිණ්ඩිකෝ සෙට්ටිහි රත්ත්‍යා පච්චෝස සමයේ ඉමං සුපිනම් පස්සි කතං බහෝ දේවතායෝ සෙට්ඨින් උපසංකමිත්වා සෙට්ටි අසුකාය නාම ලතාය මූලේ වසුධායම් මංජුසාත්ති තස්සා අන්තෝ බහෝ මනයෝ සන්ති තේ ගහෙත්වා සත්ත දිවසම් බුද්ධ පමුඛස්ස භික්ඛු සංඝස්ස දානානි දේහි ඉති පාලි භාසාය ආරෝචේසුං. අත සෙට්ටිහි පාතෝ ඒව උට්ඨහිත්වා දේවතානං වාචං අනුස්සරිත්වා අලම් මයිහං තේන ධනේන මයිහං අපි ධනං අත්ති තේන අහං සත්ත දිවසම් බුද්ධ
පමුඛස්ස බික්ඛු සංඝස්ස දානානි දස්සාමි ඉති චින්තේසි. සෙට්ටිස්ස මිත්තෝ අපි සෙට්ටිස්ස මිත්තෝ අපි පාතෝ ඒව උට්ඨහිත්වා අත්තුනෝ පරිසාය සද්ධින් සාධුකං දානං සජ්ජෙත්වා මග්ගංච සමංකත්වා වාලිකං ආකිරාපෙත්වා ඉදානි බුද්ධෝ ආගච්ඡති ඉදානි බුද්ධෝ ආගච්ඡති ඉති ආගච්ඡන්තං දිසං ඕලෝකෙන්තු අට්ඨාසි. බුද්ධෝ අපි භික්ඛු පරිසාය සද්ධින් පදසා ආගච්ඡන්තෝ අචිරවතී නාම ගංගාය කූලම් පත්වා තතෝ නාවාය ගංගන් තරිත්වා අනාථ පිණ්ඩිකස සෙට්ටිස්ස මිත්තස්ස ගේහං ආගච්චි. මිත්තෝ අපි බුද්ධ ප්‍රමුඛං භික්ඛු සංඝං පස්සිත්වා සද්ධාය පරිපූර්ණ චිත්තෝ ගේහම් පවේසෙත්වා සක්කච්ඡන් දානං දත්වා අවසානී අනුමෝදනා ධම්ම දේශනං සුත්වා අතිරේකතරම් පසේදිත්වා භගවන්තං වන්දිත්වා බන්තේ අහං අජ්ජතෝ පට්ඨහය සත්ත දිවසම් බුද්ධ ප්‍රමුඛස්ස භික්ඛු සංඝස්ස දානානි දාතුං ඉච්ඡාමි ඉති ආරෝචේසි භගවා සාදු සුට්ටු සෙට්ටි ඉති තං අධිවාසේසි. හොඳයි. මේ ඡේදේ අමුතු වචන තියෙනවා. ඒවල තේරුමක් දීලා තියෙනවා. ස්වාතනාය හෙට සඳහා තුන්හි භාවයේ නිශ්ශබ්ද භාවයේ තාසං ඇයලාට පුච්චිහින්සු ඇසූ එහෙම නැත්නම් විචාලහ දානත්තහය දානී සඳහා තා ඇයලා සෝමනස්ස ජාතා සොම්නස් වූවා එහෙම නැත්නම් සතුටුව තායන් වේලායන් ඒ වෙලාවෙහි ආගතෝ ආවේය තුට්ටෝ සතුටු වූයේ නැත්නම් සතුටුව සක්කාරං සත්කාරයක් සන්නිට්ඨහනං තීරණයට නිශ්චයට සෝමනස්ස චිත්තා සතුටු සිත ඇත්තේ රත්ත්‍යා පච්චෝස සමී රාත්‍රියේ අලුයම් කාලයේහි උට්ඨහිත්වා නැගිට සජ්ජෙත්වා පිළියෙල කොට ආකිරාපෙත්වා විසිරුවා පදසා පයින් හූලං යූරට තරිත්වා තරණය කොට පරිපූර්ණ චිත්තෝ පිරුණු සිත ඇත්තේ නැත්නම් පිරුණු සිතතිව පවේසෙත්වා වඩමවා අතිරේක තරම් අධිකව අධිවාසේසි ඉවසෝසේක නැත්නම් බාරගත්සේක බුද්ධ ප්‍රමුඛස්ස බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අලං කම් නැත නැත්නම් අවශ්‍ය නැත කියන එක. තේ ඒවා අසුකාය නාම අසවල් නම්. හොඳයි. මේ වචන ටිකත් බලලා ඒ වාක්‍ය ඒ ඡේදේ සිංහලට පරිවර්තනය කරන්න. ඊට පස්සේ ඊළඟ දවසේදී කවුරු හෝ කෙනෙක් ඉදිරිපත් වෙලා ඒක පරිවර්තනය කරන්න ඕනේ. හොඳයි. එතකොට පාලි පාඩමත් අපි අද මෙතකින් අවසන් කරනවා. එතකොට අපි අද අභිධර්මී සාකච්ඡා කිරීම වශයෙන් පාලි ඉගෙන ගැනීම වශයෙන් సంతాනී කුසල් සිතුවිලි පහළ කරගන්නට යෙදුණා. මේ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් ඉගෙන කියා ගන්නට ඒ වගේම දරා ගන්නට සම්මර්ෂණය කර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීරිය සැලසේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නටම මේ පින් හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් අදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනය ශ්‍රමය කැප කළා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත් මේ වැඩසටහන වෙනුවෙන් නොඑක ආකාරයෙන් වෙහෙස මහන්සි වෙන කැලුම් මහත්මයා ප්‍රධාන පිරිසටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි
පුණ්‍යානුමෝදනා කරමින් ආරාධනා කරමු. ඒ වගේම මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන පසුවන හැමටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාම සැපෙන් සැපයටපත් වෙත්වා කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි මිය පරලෝ ගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ ඇතුළුව අප හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. තුන්ලොවක් සනසාවදාල ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය චිරාත් කාලයක් ලෝ සතුන් හිතසුව පිණිස පැවැත්වීම උදෙසාම එම අරමුණු කරගනිමින් අනාගත ලෝකේ පහළවන්නා වූ සත්පුරුෂ දනන් හටද මේ ලෞතුරා ශ්‍රී සද්ධර්මය සුවසේම බිඳ ගැනීමට දැන ගැනීමට ඉගෙන කියා ගැනීමට පරිසරය සලසා දීමත් අරමුණු කරගනිමින් ආරම්භ කරන්නට යෙදුනා වූ පෞරාණික ථේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ 62 වෙනි අභිධර්ම හා පාලි භාෂා පුහුණු පාඩමයි මේ අවසන් කරන්නට යෙදෙන්නේ. සත්පුරුෂ හිතවතුනි, මේ පාඩම මාලාව පුරාවට අපේ බලාපොරොත්තුව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නට යෙදුණු නිවන් මඟ සුවසේ නිවැරදිව නිසි ආකාරයෙන් දැන කියා ගැනීමට අවශ්‍ය මඟ හසර විවර කර දීමට, ඒ නිවන් ධර්මය අවබෝධ කර ගැනීමට, සූත්‍රගත ධර්ම තේරුම් ගැනීමට, වටහා ගැනීමට අත්‍යන්තයෙන්ම අවශ්‍ය වන්නා වූ අභිධර්ම පාඩම් මාලාවෙනුයි මේ වැඩපිළිවෙල අපි ආරම්භ කරන්නට යෙදුනේ. ඒ වගේම අනාගතයේදී සූත්‍ර ධර්ම අටුවාවන් ටීකාවන් සහිත මේ ගම්බීර විවරණයන් මනාව පහසුවෙන් තේරුම් ගැනීමට අවශ්‍ය කරන පාලි භාෂා පුහුණුව අනුපිළිවෙලින් මුල සිට සරලව ලබා දීමයි මේ වැඩපිළිවෙලේ අරමුණ. ඒ නිසාවෙන් ඔබට යම් මොහොතකදී මේ මුල් පාඩම් ටික අතපසු වී ඇතනම් පෞරාණික ථේරවාදය YouTube channel ඔස්සේ පළමු පාඩමේ සිට මේ තාක් කරන්නට යෙදුණු 61 වෙනි පාඩම දක්වාම වූ පාඩම් මාලාවම දැන කියා ගන්නට පුළුවන්. මේ 62 වෙනි පාඩමත් නුදුරු දිනයකදීම ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසාවෙන් මේ පාඩම් මාලාව අනුපිළිවෙලින් අධ්‍යයනය කරමින් මේ දුර්ලභ වූ බුද්ධ ශාසනය පිහිට ආධාර කර ගැනීමෙන් ගෝර කටුක සංසාරයෙන් නිතර වන්නට වීරිය වඩන්නට ඔබට පහුරක් තනා දුන් මේ වැඩපිළිවෙලේ ආධාර උපකාර කර ගනිත්වා ආරාධනා කරමින් අද දිනයට නියමිතව තිබුණු වැඩසටහන මේ ආකාරයෙන් අවසන් කරන්නටයි අපේ බලාපොරොත්තුව. නමුත් සජීවී වැඩසටහනට සහ සම්බන්ධ වී සිටින පිරිසට මින් අනතුරු දෙන ධර්ම සාකච්ඡාවටත් සම්බන්ධ වෙන්නට සුපුරුදු පරිදිම අවස්ථාව තිබෙනවා. ඒ වගේම සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන්නට YouTube නාලිකාව ඔස්සේ බලන නරඹන ඔබට අවශ්‍ය නම් tripitaka.lesson@gmail.com කියන අපේ ඊමේල් ලිපිනයට ඔබට පුළුවන් ලියා දන්වන්නට. හොඳයි. ඒ කාරණයක් සිහිපත් කරමින් අද දිනයට නියමිතව තිබුණු වැඩසටහන අවසන් කරන්නට අපි සෑම සියලු දෙනාම අප විසින් ජනිත කරගත්තා වූ මේ සකල විපුල කුසල සම්භාර ශක්තියම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි අනුමෝදන් කරමු. ඒ වගේම ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙමින් නිස්සරණ අධ්‍යාශයෙන් නිහඬව සිද්ධ කරගෙන යනා වූ මේ උදාාරතර සත්ක්‍රියාව තුළින් ජනිත කරගත්තා වූ ඒ අචින්තනීය වූ කුසලයත් අපිත් සාදු සිතින් අනුමෝදන් වෙමු. අපටත් සුවසේම මේ ධර්මය අවබෝධ කර ගැනීමට මේ උදාාර කුසලයේ හේතුපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි. එහෙනම් සත්පුරුෂ හිතවතුනි, අපි සෑම සියලු දෙනාම එක්ක ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නටත්
ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත් සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි භන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු. සුපත්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං. සුපත්තේවා සුපත්තේ.